වාඩිය. සතියේ සෑම බදාදා දිනකම සවස 4ට වෙළඳ සේවයෙන් අනුග්‍රහය කුඩා වැවිලි භෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. වාඩිය. ජීවිතේ මේ හැන්දෑ කරේ ටිකක් නිසල්මනේ ජීවිතේ විඳින්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගත්තා. ආදි කාලේ හිටපු ගොවි මහත්තුරු උදේ පාන්දරම කුඹුරට ගිහිල්ලා නැත්නම් මේ හේනට ගිහිල්ලා තමන්ගේ දහඩිය මහන්සියෙන් උත්සාහයෙන් භව භෝග එක කාලය ගත කරද්දී මේ රන් අස්වැන්න නෙලන කාලේට ඒ අය මහලොකු සතුටක් ලැබුවා. ඊට පස්සේ ටික දවසක් විවේක ගත්තා. නිහඬව නිස්කලංකව මේ වගේ හැන්දෑවක මේ සුන්දර පරිසරයේ සෞන්දර්යය විඳිමින්. හැබැයි වර්තමානයේ තප්පරෙන්නුත් පංගු වලින් කාලය බෙදාගෙන අපි ජීවිතේ හිට මෙහෙට දුවනවා. ඒ දුවන අතරේ කොහොමද හිතට විවේකයක් නේද? හැබැයි අපිට එහෙම කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි අද වාඩියේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මේ අපේ පෞරාණික ගොවිතැන් ක්‍රම එක්ක අනාගතයේ සකස ගන්න පුළුවන් වේවිද? මේවා සාර්ථක වේවිද කියලා ටිකක් කුහුලක් ප්‍රශ්නාර්ථයක් තියෙන කෙනෙකුට උත්තර ටිකක් හොයාගන්න අපි උත්සාහ කරලා බලමු අද. අපි අද සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා පාරම්පරික ජ්‍යොතිර්වේදී ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා. ඒ වගේම සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන රන්සිලු බටවල මහත්මයා. එතුමාද අපේ මැදිරියටම පැමිණ සිටිනවා. අයිබන් රන්සිලු මහත්මයා. අයිබන් ප්‍රසන්න. දැන් මේ සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් කාර්යභාරයන් ගණනාවක් සිද්ධ කරනවා. මේ අපනයන භෝග වගාකරුවන්ට අගේ එකතු කරන අයට, මේවා අපනයන කරන අයට ඒ අය දිරිගන්වන්න බොහෝ දේවල් කරනවා. විවිධ කාලවලදී රටේ ප්‍රතිපත්තීන් අනුවත් යම් යම් දේවල් වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම රන්සිලු මහත්තයා දැන් මේ පහුගිය කාලේ ගොවිතැන් ක්‍රම පිළිබඳව ලොකු ආందోලනයක් ඇති වුණා. ඒකෙන් සමහරු අපහසුතාවයට පත් වුණා. විවිධ අභියෝග වලට මුහුණ දුන්නා. එහෙම තත්ත්වයක් තුල පැරණි ගොවිතැන ගැන ආයෙත් කතා කරන්න ඕනද ඇත්තටම? ප්‍රසන්න මහත්මයා මම මෙහෙම උත්තරයක් දෙන්න. විදුලි බබුල හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්නේ. 999 වතාවක් පරාජය වුණා. අසාර්ථක වුණා. 10 වෙනි වතාවේ තමයි මේ අපි මේ අත දකින විදුලි බබුල ඔහු හොයාගත්තේ. ඔහු කියනවා මම 999 වතාවක් ෆේල් උනේ නැහැ. පරාජය උනේ නැහැ. මම හොයාගත්තා 999 වතාවක් මෙන්න මේ ක්‍රමයට කරලා විදුලි බබුල හදන්න බෑ කියලා. ඉතින් අපිත් හොයාගත්තා මේ ක්‍රමයට ගිහිල්ලා ගමන යන්න බෑ. හැබැයි ගමන යන්න ඕනේ. යන්න වෙන ක්‍රමයක් හොයාගන්න. පහුගිය කාලේ මේ කාබනික වාගාව ගැන කතා කරන්නේ නේ? ටිකක් ගැඹුරින් කතා කරා. ඔව්. ආයෙත් ඒ ගැනත් කතා කරන්න ඕනද ඔය ක්‍රම එක්ක? මං හිතන්නේ කාබනික වගාව කියන්නේ කතා නොකළ යුතු මාතෘකාවක් නොවේ. එය කතා කළ යුතු මාතෘකාවක්. මොකද ලෝකේ කාබනික නිෂ්පාදන කියලා කියන්නේ ප්‍රසන්න ඉහළම වටිනාකමක් තියෙන මහා ධන කුවේරයන් පරිභෝජනය කරන මේ අපි වගේ පොඩි සාමාන්‍ය මිනිසුන්ට කාබනික ආහාර ගන්න බෑ. ඉහළ වටිනාකමක් තියෙන නිෂ්පාදනයන්. ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, එහෙම නැත්නම් ජර්මනිය ඔය වගේ සංවර්ධනය වෙච්ච ඉහළ ආදායම් සහිත රටවල් වල ඒ රටවලත් ඉහළ ආදායමක් ලබන ජනතාවක් පාරිභෝගිකයන් තමයි මේ කාබනික ආහාර ගන්නෙ. ඒ නිසා කාබනික ආහාර සඳහා කාබනික නිෂ්පාදන සඳහා ලෝකේ විශාල මාකට් එකක් වෙළඳපොලක් තියෙනවා.
ඒවා නිෂ්පාදනය කිරීමේ හැකියාව, ඒවා නිපදවීමේ හැකියාව අපිට තියෙනවා. හැබැයි මොකද්ද සැබෑ ක්‍රමවේදය, මොකක්ද ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය? අර 999 නැතුව මොකද්ද නිවැරදි ක්‍රමවේදය කියන එක, රියල් අප්‍රෝච් එක මොකද්ද කියන එක තමයි අප විසින් හඳුනා ගත යුත්තේ. ඒකෙන් අදහස් කරන්නේ කාබනික වගාව නොකළ යුත්තක් කියලා. කළ යුතු නම් ඒ කළ යුත්තේ මොන ආකාරයටද කියන කාරණාව තමයි හරියටම හොයාගන්න වෙන්නේ. දැන් ඒක හොයනවද මේ දවස්වල? ඇත්තටම ඒක හොයන්න දෙයක්වත් නැහැ. මොකද අපි ගත්තොත් ප්‍රසන්න ලංකාවේ කෘෂිකර්ම ඉතිහාසය, ලිඛිත ඉතිහාසය අවුරුදු 2500කට වැඩි. මේක හරි අපූර්ව සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච, ඇත්තටම ලංකාවේ තියෙන්නේ කෘෂි කර්මයක් නෙවෙයි, කෘෂි සංස්කෘතියක්. ඒ සංස්කෘතිය පෝෂණය වෙනවා බුද්ධ ආගමෙන්. බුද්ධ ආගමයි ලංකාවේ කෘෂි කර්මය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා ලංකාවේ කෘෂි කර්මාන්තේ ඕනම තැනකින් කපලා ගත්තොත් එතන තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සංකල්ප. ඉතින් මේක වෙනස් වෙන්නේ බටහිර ජාතිකයෝ ඇවිල්ලා ඔවුන්ගේ ආධිපත්‍යයත් එක්ක ආපු යම් යම් කරුණු කාරණාත් එක්ක. මේ බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ සංකල්ප බුදුදහම තුල එන ඒ අදහස් ටික ලාංකික කෘෂිකර්මාන්තයේ තිබීම තුලම අපේ කෘෂි නිෂ්පාදන වලට එනවා වටිනාකමක්, අගය එකතු කිරීමක්. සැබවින්ම කාබනික වගාවේ මූලික සංකල්ප කියලා කියන්නේ බෞද්ධ සංකල්ප. මේ ඔබ ඔය කියද්දි මට මතක් වුණේ අපි ඉස්සර කුඹුරක අර මේ වී ඉහින්න පෙර මේ කුඹුර ඇතුලේ ඇල මාර්ග සකස් කරන්නෙත් මේ අපේ භික්ෂුන් වහන්සේගේ සිවුරේ තියෙන රැලි වල රටාවන් එක්ක මේ බෞද්ධ කම් එක මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තිබුණා. ප්‍රසන්න මාත්‍ය බුදුහාමුදුරුවෝ කියන සබ්බේ සත්ත ආහාරට්ටිකා කියලා. සියලුම සත්‍යෝ ආහාරයෙන් යැපෙති. ඒ නිසා ඔබ කියන කාරණේ හරියටම හරි. භික්ෂුන් වහන්සේගේ සිවුර සකස් කරන්නේ මේ රැලි ටික සකස් කරන්නේ නැත්නම් ලියදී තියෙන ආකාරයට. ඇත්තටම මේකෙන් අර්ථ නිරූපණය කරනවා කෘෂි කර්මාන්තයේ වැදගත්කම. ඒ නිසා මම උත්සාහ කරන්නේ ඔබට කියන්න ලංකාවේ කෘෂි කර්මය කියන එකේ තියෙන්නේ කරුණු දෙකයි. එකක් තමයි පරිසරයට ආදරය කරන එක. අනිත් එක තමයි අවිහිංසාව. මං කියන්නේ අපේ සම්ප්‍රදායික කෘෂිකර්මය. සම්ප්‍රදායික කෘෂිකර්මය අපේ තිබිච්ච කෘෂිකර්මය මුළුමනින්ම අවිහිංසාවාදී එකක්. සත්තු විනාශ කළේ නැහැ. සත්තු විනාශ කරේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම පරිසරය හා බද්ධ වූ දෙයක්. පරිසරය හා සම්බැඳි දෙයක්. මොකද අපි ගත්තොතින් ඔබ දැන් මයෙන් අහන්න පුළුවන් ඒකේ වැදගත්කමක් තියෙනවද කියලා. ඔව්, වර්තමාන ලෝකයේ එහි ඉතා වටිනා වැදගත්කමක් තියෙනවා. හේතුව අවිහිංසාවාදී සංකල්ප තුල අපි හදන ගහ කොළවල නිපදවන දේ වෙනත් ක්‍රමවලින් නිෂ්පාදනය කරන දේවල් වලට වඩා වටිනාකමින්, අගයෙන් සහ ගුණාත්මක බවින් වැඩි කියන එක විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. හොඳ උදාහරණයක් ලංකාවෙත් මහාචාර්යවරු ආචාර්යවරු මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරලා තියෙන, විශේෂයෙන්ම තේ පර්යේෂණ ආයතනයේ ආචාර්ය මොහොට්ටි මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කරලා තිනවා. කාබනික ජෛව ගතික ක්‍රමයට සකස් කරපු තේ සහ සාමාන්‍ය විදිහට රසායනික ක්‍රම වලින් සකස් කරපු තේ සංසන්දනාත්මකව බැලුවාම ගුණාත්මක භාවය, රසය, පැහැය මේ සියල්ලම කාබනික නිෂ්පාදන වල වැඩි. අත් කාබනික කියන වචනේ මම නම් එකක නෑ ප්‍රසන්න. හේතුව මේක බොහොම පස්සේ ආපු වචනයක්. ඇත්තටම මේ කාබනික කියන්නේ ඇත්තටම මේ 1940 ලෝකයට එනවා හරිත විප්ලවය කියන එක. හරිත විප්ලවය ඇත්තටම ආපු එක හොඳයි. හේතුව හරිත විප්ලවය නිසා තමයි ජනගහනයට යම් ආකාරකින් වූ ආහාර ප්‍රමාණයක් ලැබෙන්න පටන් ගත්තේ. හේතුව ඒ වෙනකොටත් ලෝක ජනගහනයෙන් 3 එකක් විතර බඩගින්නේ. හරිත විප්ලවයේදී කරන්නේ අපි ශාකය ගැන හිතනවා එයා කර්මාන්ත ශාලාව, ෆැක්ටරි එකක් කියලා. ඒ නිසා මේ පැත්තෙන් අමුද්‍රව්‍ය දෙනවා, මේ පැත්තෙන් අස්වැන්න ගන්නවා. අමුද්‍රව්‍ය දෙන්න වැඩියෙන් නිෂ්පාදනය කරනවා. ෆැක්ටරි එක වෙන්නේ ඒක. හැබැයි ඒකේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එතකොට ගැටලුවක් තියෙනවා. අපේ පැරණි සංකල්පවල තිබුණ හිම දෙයක් නෙවෙයි. ගහත්, ඔබත්, මමත් සියල්ලම පරිසරයේ එකම කට්ටිය. ඒ නිසා ඔබත් ජීවත් වෙන්න, මාත් ජීවත් වෙනවා. කොටින්ම කියනවා නම්
මල නොතලා රේණු ගැනීමක් තමයි අපි හැමදාමත් කරේ. ඔබ මේ මතක් කරද්දි බෞද්ධ සංස්කෘතියත් එක්ක අපේ ගොවිතැන මොනතරම් බැඳලා තිබුණද කියන කාරණාව දැන් අපි නෙලා ගන්න පළමු අස්වැන්නත් කුඹුරෙන් නෙලා ගන්න මේ සහල් කරලා මේ අලුත් සහල් මංගල්‍ය කියලා අපේ තියෙනවා අදටත් තියෙනවානේ අලුත් සහල් මංගල්‍ය. එතකොට මේ සියල්ල බෞද්ධකම එක්ක බෞද්ධ පරිසරයේ බෞද්ධ සංස්කෘතිය එක්ක ඒවා තව පෝෂණය වුණා ගුණාත්මක බවින් වැඩි වුණා. ඉතින් මේ වෙසක් මාසේ අපි ඒ ගැන සිහිපත් කරමින් මේ ගීතයත් අහලම තව කතා බහට එක්කාසු වෙමු. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ
වාඩිය සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන්. මේ වෙලාවේ මේ රන්සිලු මහත්මයා අපිට සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා පාරම්පරික ජ්‍යොතිර්වේදී ඉන්දික බෙන්තර විතානගේ මහත්මාව. අයිබෝන් ඉන්දික මහත්මයා. අයිබෝන්. ඔව් ඉන්දික මහත්මයා අපි මේ පැරණි කාලේ ඉඳන්ම අපේ රටේ පවතින ගොවිතැන ගැන කතා බහ කරමින් සිටියේ. ඔව්. ඉතින් මේ පැරණි ගොවිතැනත් එක්ක ජ්‍යොතිෂයේ තියෙන සම්බන්ධය මොන වගේද කියලා අපි කැමතියි දැනගන්න ඔබතුමාගෙන්. ඇත්තටම ලංකාවේ ගොවීන් ගත්තොත් එහෙම ඒ ගොවීන්ගේ ජීවිතයට බද්ධ වෙච්ච කාරණා කිහිපයක් තියෙනවා. බුදුදහමෙන් ලැබුණු ආభాෂය. ඒ වගේම තමයි අපේ මේ හැම ගොවියෙක්ම හැම දෙයක්ම කරන්නේ ඉර හඳ කියන දෙක පූජනීයත්වයේ සැලකලා. අපේ මිනිස්සුන්ට හැමදේම ලැබෙන්නේ ඉරෙන් කියන එක අපි විද්‍යාත්මකව දන්නවා. අපිට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ සූර්යාගෙන්. ඒ නිසා මෙන්න මේ සූර්යා කියන සංකල්පයක් ඒවත්ම අපිට සමීපතම ග්‍රහ වස්තුව වෙච්ච චන්ද්‍රයා සමගත් සමීප සම්බන්ධතාවයක් අපේ ගොවීන්ට තියෙනවා. මේකට මම උදාහරණ විදිහට මෙන්න මෙහෙම දේවල් කියනවා. අපේ මිනිස් ආලිමෙන්නේ ඒ කාලය මිනුම් කරන්න පාවිච්චි කරේ චන්ද්‍ර මාස, සූර්ය මාස මේ වගේ දේවල් තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා වප් කියන්නේ වපුරන මාසය කියලා. මේ එක උදාහරණයක් විතරයි. එතකොට මේ හැම දෙයකටම ප්‍රධාන සංකල්පය නිර්මාණය වෙන්නේ ජ්‍යොතිෂ පදනමක් එක්ක. අපි සූර්ය මාස වලින් නම් කාලය මනින්නේ හොඳම දේ තමයි සිංහල අලුත් අවුරුද්ද ඉඳලා බක් මාසයෙන් අපේ බක් මාසන කෙලියෙදෙන බක් මාසයට සමගාමීව තිබෙන පළවෙනි සූර්ය මාසයේ වෙනවා මේෂ රවිය. එතන ඉඳලා රවි 12ක් රවි ඉන්න රාශිය අනුව කතා කරන මේෂ රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ඔය ආදී වශයෙන් කතා කරන මාස 12ක් පිළිබඳව ජ්‍යොතිෂයේදී කතා කරනවා. ඒ වගේම තමයි එතකොට මේ වගාවන් කරන්නත් අන්න සූර්යාගේ ශක්තිය ලැබෙනවා. ඒ ශක්තිය ලැබෙන සූර්යාගේ පිහිටුම කාලය වැදගත් වෙනවා. ඒ වගේම තමයි හඳ ඊටත් වඩා අපිට සමීපයි. විශේෂයෙන් අපේ ගොවීන් වැස්ස ගැන දැනගන්න පාවිච්චි කරපු එක දෙයක් තමයි හඳ. ඒගොල්ලෝ දන්නවා පොහොයත් එක්ක ඒ වගේම චන්ද්‍ර කලාවත් එක්ක කොහොම වැස්ස ලැබෙවිද කියලා එයාලා උපකල්පනය කරනවා. අන්නේ උපකල්පනය මත ඒගොල්ලෝ වවන්න ඕන කාලය, වවන්න හොඳ නැති කාලය මේ වගේ දේවල් අඳුර ගන්නවා. ඒ විතරක් නෙමෙයි ජ්‍යොතිෂයේදී නැකත් පාවිච්චි කරනවා. මේ හැම නැකතකම මූලික සංකල්පය කියන්නේ ඇත්තටම චන්ද්‍රයා හැසිරෙන්නේ කොයි ප්‍රදේශයේද කියන එක. පෘථුවියට සාපේක්ෂව අපට සාපේක්ෂව චන්ද්‍රයා හැසිරෙන ස්ථානයේ පිළිබඳව අදහසක් තමයි මේ නැකත කියන එකෙන් ලැබෙන්නේ. අන්න එතකොට අපේ ගොවීන් අන්නේ චන්ද්‍රයාගේ පිහිටුම අනුව නැකත් බලලා සූර්යාගේ පිහිටුම අනුව නැකත් බලලා ඒ නැකත් අනුව තමයි ගොවිපලක වැඩ කටයුතු මුල ඉඳලා අවසානය දක්වාම කරගෙන යන්නේ. ඇත්තටම ගොවිපලක වැට බඳින තැන ඉඳලා බීජ වඩනවා, ගොවිතැන සකස් කරනවා, සීසානවා, වපුරනවා, ඊළඟට පළදාව නෙලනවා, එහෙම නැත්නම් ගොයන් කපනවා, ඊළඟට ඒ කොළ මඩිනවා, ඊළඟට මේවා ගෙට ගිනිහිල්ලා ගෙදර මේ වී ටික තැන්පත් කරන්නේ පවා නැකතකට. සාමාන්‍යයෙන් බොහොම වියලි කලාපයේදී ගොවීන් පාවිච්චි කරේ ගොවීන්ගේ අස්වැන්න තැන්පත් කරන්න දිස්ස වුණාට සාමාන්‍යයෙන් පහත රට වැහි කලාපවල ප්‍රදේශවල නම් මිනිස්සු පාවිච්චි කරේ මේවා තියන්න අටුව තමයි. එතකොට වී අටුවේ තියන්න, එහෙම නැත්නම් වී දිස්සේ තියන්න ඒකටත් ගන්නව නැකත. එතනින් නවතින්නේ නැහැ. මේ කපා කොටා ගත්ත වී ටික එහෙම නැත්නම් ධාන්‍ය ටික පරිභෝජනය කරන්න පටන් ගන්නෙත් ජ්‍යොතිෂයට අනුව නැකතකට අනුව තමයි. මේ කල්යල් බලනවා කියන්නේ කාලය, නැකත මේ හැම දෙයක්ම හරියට පිළිවෙලට ගලපලා තමයි අපි ඉදා ගොවීන් වැඩ කරන්න පටන් ගත්තේ. ඇත්තටම මේ ජ්‍යොතිෂයේ කෘෂිකර්මයේ සඳහා යොදා ගන්න තැන් ගැනත් ඔබතුමා සඳහන් කළා. මේවා මේ ප්‍රායෝගිකව ගත්තොත් මේ වගේ තිබුණු සාර්ථකත්වයන් කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? ප්‍රායෝගිකව ඇත්තටම මේවා සාර්ථක වුණා.
මේවා අර අපි කියනවනේ සංස්කෘති දෙකක්. එහෙම නැත්නම් හර පද්ධතීන් දෙකක් එකිනෙකට මිශ්‍ර කරන්න ගියොත් අපිට මොකද වෙන්නේ? එක හර පද්ධතියකින්වත් ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. මම තව එක දෙයක් එකතු කරනවා මේකට. මොකද අපේ මිනිස්සු බෞද්ධ සංස්කෘතිය තුළ බෞද්ධ හැදියාවක් තුළ ඇතිවෙච්ච මිනිස්සු. එතකොට යාලා බොහෝ දේවල් වලට බුදුදහමේ මූලික ඉගැන්වීමක් වෙනවා. හේතු ප්‍රත්‍ය නිසා තමයි යම් යම් දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි අපේ අය කාලය මනින්න මම කිව්වා සූර්ය චන්ද්‍රය පාවිච්චි කරනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ පාවිච්චි කරේ දවසක් කියන එක මනින්න පටන් ගත්තේ අද ඉර පායලා යලිත් හෙට දවසේ ඉර පායන තුරු එක දවසක් විදිහට තමයි අපේ ගොවියා එහෙම නැත්නම් අපේ ජ්‍යොතිෂයේදී ඒ හැම කෙනෙක්ම මනින්න පටන් ගත්තා. අන්න එතකොට හේතුව විදිහට පාවිච්චි කරගත්තා ඉර පායන එක, ඉර නැගීම. ඒ වගේම අනිත් දේවල් ගත්තත් මාසය සඳහාත් චන්ද්‍ර මාස තමයි ගොඩක්ම දුරට මේ ගොවිතැනේදී පාවිච්චි වෙන්නේ. එතකොට ওই චන්ද්‍ර මාස ටික මිනුම් කරනකොට පාවිච්චි කරේ එක මාස පෝය දවසකින් මාසයක් ඉවර වෙනවා. එක චන්ද්‍ර මාසයක් ඉවර වෙනවා. අපේ අය කියන විදිහට නම් සිංහල මාස කියලානේ අපේ අය ඕවට කියන්නේ. සිංහල මාසයක් ඉවර වෙන්නේ මාස පෝය දවසකින්. ඔන්න ඊට පස්සේ දවසේ පුර පෑලවිය කියන පළවෙනි තිතියෙන් චන්ද්‍ර මාසයක් පටන් ගන්නවා. ඒ ආදී වශයෙන් ගිහිල්ලා අටවක හම්බෙනවා අපිට පුර අටවක. ඊළඟට අපිට හම්බෙනවා පසළොස්වක පුර පසළොස්වක. ඊළඟට අව අටවක හම්බෙනවා. ඊළඟට අවසාන වශයෙන් අපිට මේ මාසෙ ඉවර වෙනවා ඔන්න අමාවක දවසින්. ඕක තමයි මාසය. හඳේ පිහිටුම තමයි සිද්ධාන්තයේ විදිහට හේතුව විදිහට අපි පාවිච්චි කරේ. ඔන්න ඔය වගේ හර පද්ධතියක් එක්ක නිර්මාණය වෙච්ච කාලය මැනීමක් තමයි අපිට තිබුණේ. ඒ කාලය මැනීම පාවිච්චි කරගෙන අපේ ගොවීන් හරියට කල දවස බලාගෙන ගොවිතැන් කරන්න පුරුදු වුණා. මොකද වෙන්නේ? කාලයත් එක්ක අර අපේ සංසුළු මහත්මයා කිව්වා වගේ ඉංග්‍රීසි සංස්කෘතිය ඊට පස්සේ බටහිරින් එන දේවල් එක්ක අපේ රටට ග්‍රෙගරියන් කැලෙන්ඩරේ එනවා. ග්‍රෙගරියන් කැලෙන්ඩරේ අපි කාලය මනින්න ගන්නේ කිසිම පදනමක් නැති හේතුවක් පදනම් කරගෙන නෙමෙයි. ඒවයි තියෙන්නේ සම්මුති විතරයි. සම්මුතියක් තියාගෙන ඉන්නවා ජනවාරි මාසෙට දින මෙච්චර කියනවා. දිනයක් ආරම්භ වෙන්නේ රාත්‍රී 12ට. ඊළඟ දිනේ අවසන් වෙන්නේ ඊළඟ දවසේ රාත්‍රී 12න්. ඔය ආදී වශයෙන් සම්මුති විතරයි තියෙන්නේ. ඊළඟට මොකද? අපේ රටේ ඉගැන්වීමක් පටන් ගන්නවා ජනවාරි මාසෙට දුරුතු මාසෙ කියනවා කියලා. ඇත්තටම ඒ වැරදීම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වගේ වැරදි ඉගැන්වීම් මේ පද්ධතියත් එක්ක මිශ්‍ර වුණාම අපේ ගොවීන්ට මොකද වෙන්නේ? හොයාගන්න බැරි වෙනවා හරියට කාලේ. මේක දන්න කෙනා විතරයි, ඇත්ත දන්න කෙනා විතරයි මේක දැනගෙන ගින්නේ. ඉන්දික මහත්මයා ඇත්තටම මේ නිවැරදි මේ රටාව කොහොමද එන්නේ? රටාවක් වෙන්නේ සාමාන්‍යයෙන් අපි වෙසක් පෝයකින් තමයි. වෙසක් මාසයෙන් තමයි අපේ සිංහල කැලෙන්ඩරේ එහෙම නැත්නම් චන්ද්‍ර මාස ක්‍රමයේ චන්ද්‍ර වර්ෂයක් ආරම්භ කරන්නේ වෙසක් මාසේ පුර පෑලවීම. ඒ කියන්නේ බක් මාසේ අමාවක දවස බක් අමාවක පොහොය කියන එකක් අපි ලිතේ ලකුණු කරනවානේ. ආන්නේ දවස ඉවරුණාට පස්සේ අපිට සාමාන්‍ය සිංහල අවුරුද්ද ආසන්න කාලය තුල අපිට ගොඩක් වෙලාවට සිංහල අවුරුද්දට කිට්ටුව තමයි ওই බක් මාසය කියන එක තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් වෙසක් පොයට කලින් පුරපසළොස්වක පොහොයක් යදෙනවනේ. අන්නේ වෙසක් පොය උදා වෙන්න කලින් තීච්ච මාස පොය. එහෙම නැත්නම් බක් මාසේ අමාවකින් තමයි ඔය මාසේ ආරම්භ වර්ෂයේ චන්ද්‍ර වර්ෂයේ ආරම්භ වෙන්නේ. එතකොට බක් මාසේ අමාවක තීච්ච දවසේ ඉඳලා පස්සේ දවසේ උදා වෙනවා වෙසක් මාසේ පුර පෑලවිය. ඊළඟට තව දින 7ක් විතර යනකොට වෙසක් මාසේ පුර 8වක උදා වෙනවා. ඊළඟට වෙසක් පුර 15ක උදා වෙනවා. වෙසක් පුර 15කින් පස්සේ වෙසක් තව දින කිහිපයක් ගියාට පස්සේ වෙසක් 8වක අපිට හම් වෙනවා. ඔන්න වෙසක් මාසේ අමාවක හම් වෙනවා. එතනින් එක මාසයක් ඉවරයි වෙසක් මාසෙ ඉවර වෙනවා. ඊළඟට වෙසක් මාසේ අමාවකින් පස්සේ අපි පටන් ගන්නවා පොසොන් මාසේ පුර පෑලවිය කියන තිතියට. තිති පුර තිති වෙනම තියෙනවා 15ක්, අව තිති වෙනම 15ක් තියෙනවා. පුර පෑලවියේ සිට පුර 15ක දක්වා, ඒ වගේම අව පෑලවියේ සිට අමාවක දක්වා පුර තිති සහ අව තිති කියලා තිති 15ක් තියෙනවා. මේ තිතිය කියන එක
ජ්‍යොතිෂයේදී හරිය වැදගත් වෙනවා පංචාංගික අංගයක් වෙන්නේ තිතිය. එතකොට මෙන්න මේ තිතිය සහ චන්ද්‍ර මාසයත් එක්ක තමයි ගොවීන් හැමදේම ගනුදෙනු කරගෙන ගියේ. මම හිතන්නේ පැහැදිලි ඇති කොහොමද කියලා මාසයක් ආරම්භ වෙන්නේ සහ මාසයක් ඉවර වෙන්නේ. කියන්නේ ජනවාරි මාසයට, නවම් කියන්නේ පෙබරවාරි මාසයට කියලා ඉගැන්වීමක් අපේ රටේ කරන්න පටන් ගත්තා. මම දන්නේ නැහැ කවුද වැරද්දුවේ කියලා. අන්නේ වැරදීම ලොකු ප්‍රශ්නයක් වුණා අපේ ගොවින්ට කාලේ හොයාගන්න යන්න. දැන් ඇත්තටම එහෙම බලාගෙන ගියාම තමයි මේ ඔය ඇසල පෙරහැර තියෙන දවස් සහ අගෝස්තු මාසයේ ඔය පටලවිලි එන්නෙත් ඔය මුල ඉඳලා යන පටලවිල්ල මම හිතන්නේ. ඔව් එතන තමයි වැරද්ද සිද්ධ වෙන්නේ. පහුගිය අවුරුද්දේ මම හිතන්නේ ඔය වගේ ප්‍රශ්න බක් මාසේ පොය වෙසක් මාසෙට ආව හරි මැයි මාසෙට යෙදුන ඔය වගේ ප්‍රශ්න ආවා. ඔය ප්‍රශ්න ඇති වෙන්න හේතුව අර කියන ගැටලුව තමයි. අපි ඉංග්‍රීසි දෙකෙන් කැලෙන්ඩරේ ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා ඔබ මේ කියන කාරණා එක්ක මේ අපේ රන්සිලු මහත්මයා නිවැරදි ජ්‍යොතිර්වේදය නිවැරදිව භාවිත කළොත් තමයි නිවැරදි ප්‍රතිඵල අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ නේද? ඇත්තටම ප්‍රසන්න මහත්මයා මේ මමත් එකක වෙනවා මේ ඉන්දික මහත්මයා කිව්වා මේ කාලය සම්බන්ධ ගැටලුවට කැලෙන්ඩරේ සම්බන්ධයෙන්. ඇත්තටම දැන් අපි මුහුණ දීලා තියෙන එහෙම ගැටලුවා. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ලිත් වර්ෂයයි පටන් ගන්න ජනවාරි 1 ඉඳලා දෙසැම්බර් 31 දක්වා මේ සාමාන්‍ය ක්‍රමවේදෙදී. අපේ ප්‍රශ්නයක් තියෙනවා මේ අවුරුද්දේ දෙන මුදල දෙසැම්බර් 31 වෙනකොට අපි ඉවර කරන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමවේදය ඒක. හැබැයි අපි ගත්තොත් අපේ සාමාන්‍ය කුෂිකරු රටාව තියෙන යල සහ මහ. යල අපි පටන් ගන්නවා අප්‍රේල් මාසේ ආරම්භ කළා ඉස්සරහට යනවා තුන්මාර මාසයක්. ඊට පස්සේ සැප්තැම්බර් 15 වෙනිදා පටන් ගන්නවා මහ කන්නේ. හැබැයි මහ කන්නේ සැප්තැම්බර් 15 වෙනිදා පටන් ගන්නවා කියලා කිව්වට ඔබ හැමෝම දන්නවා මහ කන්නේට වැස්ස ලැබෙනකොට ගොඩක් වෙලාවට සැප්තැම්බර් 5 වෙලා ඔක්තෝබර් විතර ගිහිල්ලා තමයි වැස්ස පටන් ගන්න. මහ වැස්ස කියලා අපි කියන්නේ. ඔබ හොඳින්ම දන්නවා මහ වැස්ස ගැන. ඔක්තෝබර් මාසේ තමයි. මහ වැස්ස ඉවර වෙන්නේ ඊළඟ අවුරුද්දේ ජනේරුවේ අග අපි කියනවා 7 දවසක් වැස්සට පස්සේ තමයි ඇත්තටම මහ කන්නේ අවසන් වෙන්නේ සැබවින්ම. හැබැයි අපි දෙසැම්බර් 31 වැඩ ඉවර කරන්න ඕනේ. හැබැයි කුෂිකර්මාන්තේ හැදිලා තියෙන්නේ දෙසැම්බර් 31 ඉවර වෙන්න නෙවෙයි. ඒ නිසා හැම අවුරුද්දෙම විශාල මුදල් ප්‍රමාණයක් වේදම් කරගන්න බැරුව ඉතිරි වෙන මොකද වැස්ස රටාව තියෙන්නේ ඔය කියන කැලෙන්ඩර් රටාවට නෙවෙයි. ඉන්දික මහත්මයා කිව්ව රටාව හරි. ඒ කියන්නේ ඇත්තරම අප්‍රේල් මාසේ ආරම්භ වෙලා ඊළඟ අවුරුද්දේ අප්‍රේල් වලින් ඉවර වෙනවා. එතකොට යලමහ කියන එක හොඳ හැටි ඒකට සම්බන්ධ වෙලා. ඉතින් මේ මම හිතන්නේ මේ විපර්යාසය වෙන්නේ බටහිර ආගමනයත් එක්ක බටහිර ආගමනය ඇවිල්ලා තමයි අපිට මේ පොය ක්‍රමය වෙනස් කරලා ඔය කියන කැලෙන්ඩර් ක්‍රමය හඳුන්වා දුන්නේ. හැබැයි මම හිතන්නේ යම් ආකාරයකට මේවා ගැන අපි නැවත කතිකාවතක් ආරම්භ කළ යුතුයි කියලා හිතනවා. හොඳ හැටි විශ්ලේෂණය කරොතින් බලන්න කුෂිකර්මය හා සම්බන්ධ ගොඩක් රාජ්‍ය ආයතනවල ඇත්තටම මුදල් වේදම් කිරීමේදී අවුරුද්දේ අග පුදුමාකාර අපහසුකරපත් වෙනවා. ඔන්න ඔය කැලෙන්ඩර් රටාවේ තියෙන ප්‍රශ්නේ හින්දා. රන්සිලු මහත්මයා ඒ වගේම ඉන්දික මහත්මයා අපි මේ ගීතයත් අහලම ඊළඟ අදියරට එමු. මොකද මේ ගම පන්සල වැව දාගැබ මේවයික අපේ මහා සංස්කෘතියක් තිබුණා ගොවිතැන එක්ක බැඳුණු. මේ ගැන අපි කතා කරමු මේ ගීතෙන් අත්. පසදිලේ පූදින ගොයමක් සේම මසුරන් දෙරන ආකාසේ තරුසේම අත නොවෙසා බඩ කට පුරවමු කොම අත පොරවා හැමදාම අහස තනි වේද විදුලිය කෙට
මම පිබ බැලුවාම මූද ගොඩ වේද ගොඩ රැළ ගැසුවාම කුසේ ගිනියාද අලසව හැදුවාම රැවකට මුලයිලා සෙල්ලා බිහිවීම දුකකට මුලයි මුද දස්නා නොලැබීම සාගතයට මුලයි දහදිය නොසැලීම පැරකුම්බා දවස සියලුන් නැතිවීම සාගතයට මුලයි දහදිය නොසැලීම පැරකුම්බා දවස සියලුන් නැතිවීම සාගතයට මුලයි දහදිය නොසැලීම පැරකුම්බා දවස සියලුන් නැතිවීම වාඩිය ගමේ උසම තැනක පන්සල පිහිටලා තිබුණා. ඒ පන්සලේ ලස්සන දාගැබක් තිබුණා. මුළු ගමටම එළිය දුන්නා. වැව, ගම, පන්සල, වැව, දාගැබ මේවා හරි එකට බැඳිලා තිබුණා. මේ මුළු ගමම පෝෂණය කරන ඇලවේලි තිබුණා. එල්ලංගා පද්ධතියත් එක්ක වැව් පෝෂණය වුණා. අපේ ගම මොනතරම් සුන්දරද. වර්තමානයේදී බොහෝ අය මේ වගේ ගම්මානවලට මේ චාරිකා යනවා. චාරිකා ගිහිල්ලා තමයි නරඹන්නේ. හැබැයි අතීතයක් තිබුණා. අපේ රටේ හැම ගමක්ම වගේ මේ සුන්දරත්වයෙන් මේ ශාස්ත්‍රීයත්වයෙන් පිරලා තිබ්බා නේද රන්සිලු මහත්මයා? ඇත්තටම ප්‍රසන්න දැන් ඒක සිතුවිල්ලක් විතරයි. අපි දැන් ඔබ ඔය කියන පැතිවලට ගියත් ඒ කියන සමහරටක හැඩරුවෙන් ඒ ගම තියෙන්න පුළුවන්. හැබැයි ඒ තිබුණු ගමේ ව්‍යුහය දැන් නැහැ. ඒ ගමේ තිබුණු සම්බන්ධතාවය බැඳියාව දැන් නැහැ. ඇත්තටම දැන් තියෙන්නේ මේ නවීන සමාජයේ විසින් වෙනස් කරපු ගමක් තියෙන. හැබැයි තාමත් ඒ වැව කියන එක තියෙනවා. හැබැයි ඒ වැවේ තිබුණු හරපද්ධතිය දැන් නැහැ. මොකද වැව කියන්නේ මට මතකයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා එක තැනක කියනවා ප්‍රසන්න මේ සිංහල සංස්කෘතියේ මුදුන් මල් කඩ වැවයි කියලා. ඒ කියන්නේ ඒක ඇත්ත. වැව තමයි සිංහල සංස්කෘතිය හැදුවේ. වීලි කලාපී වැව කියන්නේ ඇත්තටම ලෝකේ කොහෙවත් දකින්න නැති වෙනම ජීවන ක්‍රමයක් ඇත්තටම. ලයිෆ් ස්ටයිල් එකක්. හැබැයි ලයිෆ් ස්ටයිල් එක බටහිර ආගමන විසින් නැති කරනවා. හැබැයි අපි කවදාවත් ඒ ලයිෆ් ස්ටයිල් එක ආයි අපි හොයාගෙන ගියේ නැහැ. අපි මේ ලයිෆ් ස්ටයිල් එකේ තිබුණු හරපද්ධතිය අරගෙන ඒ හරපද්ධතිය වර්තමානයේත් එක්ක මුසු කරගත්තේ නැහැ. කෙනෙක් අහන්න පුළුවන් මේ හැමදාමත් අතීත කාමයට එක්ක පරණ දේවල් ගැන කතා කර ඉන්නේ මිනිස්සු හඳට ගියා අලුත් දේවල් හොයාගත්තේ ඇයි අපි මේ තාම පරණ දේවල් ගැන කතා කරන්නේ කියලා. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා අනාගතයේ කවදා හරි අපිට සිද්ධ වෙන්නේ පරණ දේවල් එක්ක තමයි ආයි ජීවිතේ පටන් ගන්න කියලා. ඉතින් අපිට පරණ දේවල් අරගෙන ඒකේ හොඳ ටික අරගෙන අලුත් දේක මුසු කරෝතින් හොඳ අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. අපි මේ උත්සාහ කරන්නේ ඇත්තටම ඒ හරපද්ධතීන් අරගෙන අපේ වර්තමාන කුෂිකර්මයත් එක්ක ඒකාබද්ධ කරලා අලුත් ලෝකයක් අලුත් මානයක් ගොඩනගා ගන්න කියන එක තමයි ප්‍රසන්න මගේ අදහස. බොහෝ ජනවර්ග පවා මේ ගමහා බැඳුණු බෞද්ධ සංස්කෘතියට සිංහල සංස්කෘතියට සම්බන්ධ වුණා. අපේ ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා අපි ඔබ සමගත් කැමති මේ කාරණාව කතා බහ කරන්න, විශේෂයෙන්ම මේ ගම පන්සල වැව දාගැබ එක්ක බැඳිලා තිබ්බ කෘෂි කර්මාන්තය මොනතරම් සොඳුරුද කියලා. මෙහෙමයි ප්‍රසන්න. දැන්
ඇත්තටම අපේ වැව් ඉතිහාසය ගත්තොත් එහෙම අපි පටන් ගන්න අබේ වැව එහෙම නැත්නම් බසවක්කුළම් වැවේ. මේ බසවක්කුළම් වැව හැදෙනකොට අපිට තිබුණේ වැවයි ගමයි විතරයි. ඔන්න ටික දවසක් යනකොට මිනිස්සු ඇත්තටම වැව ගම විතරක් තිබෙන මේ මිනිස්සුන්ගේ ගමන එච්චර ලස්සන වෙන්නේ නැහැ. මහින්දාගමනයෙන් පස්සේ ඔන්න අපිට එකතු වෙනවලු සංකල්පයක්. ඔය කියන සංකල්පේ වැවයි දා ගැබයි ගමයි පන්සලයි කියලා සංකල්පය ඇති වෙන්නේ ඇත්තටම තිසාවැව තූපාරාමයත් එක්ක තමයි ওই වැඩේ පටන් ගන්න. උතනින් තමයි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. එතන ඉඳලා ආපු අපේ ගමන නොනැවති ඉදිරියට ආවා. මොකද ගම පන්සල වැව දාකැබ මේවා අතර අවියෝජනීය සම්බන්ධයක් තිබුණා අපිට. හැබැයි මේ සම්බන්ධය කාලයත් එක්ක මම හිතන්නේ සියවසක් වගේ කාලයක් ඇතුළතදී මේක ටික දිය වෙලා යන්න පටන් ගන්නවා. ඇයි මේක දිය වුනේ කියන එකත් අපි හොයලා බලන්න සිද්ධ වෙනවා. මමත් කියන්නේ අතීත කාමයේ රැඳී සිටීම නෙමෙයි අවශ්‍යතාවය. ඒ පරිසර පද්ධතිය තුළ, ඒ වගේම මේ සමාජ හර පද්ධතිය තුළ මොනවා හරි වැදගත් දේවල් ටිකක් තිබුණා නම් අපි අන්නේ ටික සමාජයට ඉස්සරහට අරගෙන ඉන්න ඕන. මම තව දෙයක් කතා කරන්න. අර ඉස්සෙල්ලා කතා කරා කාබනික ගොවිතැනද අපි අතීතය ගැන කතා කරන්නේ ඇයි මේ වගේ කතා ටිකක්. ඇත්ත අපිට ගොවිතැන් කරන්න ඕන. හැබැයි මේ ගොවිතැන් කරද්දී අපි කරන ගොවිතැන කාබනිකද එහෙම නැත්නම් අපි මේකට රසායනික පොහොර පොඩ්ඩක් උසු කරනවද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. අර සැබෑ ගොවියා ඇත්තටම අර බොදු ගොවි කියන ලංකාවේ හිටපු ඇත්තම ගොවීන් ඉන්නවනේ. අන්නේ ගොවීන් ගාව තීච්ච සදාචාරය, සමාජයත් එක්ක තිබිච්ච බැඳියාව, පරිසරයත් එක්ක තිබිච්ච ලබැඳියාව, මෙන්න මේ දේවල් ටික, මේ වැදගත් සාධක ටික ඉතිරි කරගෙන නම් ගොවියා ඉස්සරහට යන්නේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ගොවියා මේ ඔක්කොම පැත්තකින් කියලා ඉවත් බවක් නැතුව ඉස්සරහට යනවා නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මට ඇත්තටම අපිට මේ බොදු ගොවි කිව්ව ගමන් මතක් වෙන්නේ මංගල යෝජනානේ. හැබැයි රටේ බොදු ගොවි ඕන තරම් මංගල යෝජනා තීරේ ඉන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම බොදු ගොවිද නෙන්නේ කියලා. බොදු ගොවි නම් අර කියන ගොවියාගේ ලක්ෂණ තියෙන, අර ගොවියා ගාව තීච්ච ආකල්ප තියෙන, ගොවිකම ගැන දන්න, ගොවිතැන කරන්න පුළුවන් ඒ වගේ පිරිසක් ඉතුරු වෙලා ඉන්නවද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි අර කිව්වා වගේ පද්ධති දෙකක් එකට එකතු කරන්න යනවා සහ එකට නොගැලපෙන දේවල් අමුතු විදිහට ගැලපීම් කරන්න දරපු උත්සාහය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මට අත්දැකීම් තිබෙනවා. මොකද මගේ තාත්තා ගොවිතැන් කරා. මමත් අදටත් ගොවිතැන් කරන මොන රැකියාව කරත් මොන දේවල් කරත් අපි ඇත්තටම යැපෙන්නේ කුඹුරු වලින්. අපි එදා මෙදා තුර. මොකද මෙන්න මේ දේවල් එක්ක අපිට පාරම්පරිකව අපේ ගෙවල් වලින් සමාජයෙන් අපිට යම් සමාජයෙන් කියන්නේ විශේෂයෙන්ම කුඹුරු වැඩකට හිම දායක වෙනකොට පොඩි කාලේ අර වැඩිහිටියෝගෙන් අපිට යම් උපදෙස් ලැබෙනවා. ඔය උපදෙස් ටික තමයි ඊළඟ සමාජයට පරම්පරාවට අරගෙන ආවේ. ඒ උපදෙස් එක්ක ගැඹෙච්ච හරි වටින ආකල්ප ටිකක් තියෙනවා. මම එකක් දෙකක් විතරක් මතක් කරන්නම්. අපි සාමාන්‍ය කුඹුරක් වපුරනකොට වක්කඩ ටික හඩලා වතුර ටික බස්ස ගන්න ඕන නේද? ඇලවල් ටික තියාගන්න නම්. මම මේ පාවිච්චි කරනකොට සමහර වචන ගොඩක් වෙලාවට කුඹුරේදී පාවිච්චි කරන අපේ කමත් භාෂාවේ එහෙම නැත්නම් ගොවිතැන් හා බැඳිච්ච වචන වෙන්න පුළුවන්. මොකද මම හදවතින්ම ගොවියෙක් නිසා. එතකොට අර ඇලවල් ටික වක්කඩ ටික කඩාගෙන එකපාර අපි යන්නේ නැහැ. වක්කඩ ටික එකපාර කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික හිඳිලා යනවා. එතකොට මේ වතුරට එකතු වෙලා හිටපු මේවයි විතර දාන්න ඇවිල්ලා හිටපු මාළු ටික සහ මාළු පැටව ටික අනාථ වෙනවා, මැරිලා යනවා. ඒක නිසා අපේ ගොවිය පුරුදු වෙනවා ඉහත්ෑවි ඉඳගෙන උඩමලියද්දි වතුර ටික කඩලා බස්සනවා. එතකොට මේ වතුර ටිකත් එක්ක තියෙන ඇලපාරට අපි කුඹුර මැද්ද වෙන් කරනවානේ පොඩි එක ලියද්දක් ගත්තොත් එහෙම ලියද්ද මැද්ද වෙන් කරන එකට අපි කියනවානේ ඇලක් කියලා පොඩි කාණුවක් වගේ එකට. අන්නේ කාණුවට වතුර ටික එකතු වෙන ඇලට ඒ එකතු වෙන වතුර පාර දිගේ ඉතිරි වෙලා ඉන්න තිත්තයාගේ උඩට ඉඳන් ඊළඟ ලියද්දට පිංගල බැහැලා යන්න අවස්ථාව සලසන දෙනවා. ඊළඟ ලියද්දට යනවා. ඔය ආදී වශයෙන් ගියපුවාම අර මාළු ටිකට පිටවාන හරහා දොලකට තගකට එකතු වෙන්න අවස්ථාව සලසන දෙනවා. බලන්න මොන තරම් අවිහිංසාවාදී ගොවිතැනක්ද කියලා.
සත්තුන්ට වෙන දෙයක් වෙච්චාවි කියලා ඔක්කොම වක්කඩ ටික එකපාර කඩලා දාලා ඇලවල් ටික දඩබඩ ගාලා තියාගෙන ගිහිල්ලා ගොවිතැන් කරන්න යන්නේ නැහැ. ඔන්න ඔය එක දෙයක් විතරයි මම අරගෙන තියෙන්නේ අපේ ගොවියා ගාව තිච්ච මේ හොඳ ලක්ෂණ එහෙම නැත්නම් මොනතරම් අවිහිංසාවාදී ලක්ෂණද කියන එක. ඔය වගේ ඕනතරම් දේවල් අපේ කෘෂිකර්මාන්තය තුලදී අපිට දකින්න පුළුවන් සාම්ප්‍රදායික ගොවියත් එක්ක. මොකද වෙන්නේ? ගොවිතැන ඇත්තටම ලාභදායී දෙයක්. මේ ගොවිතැන හරි ලාභදායී කියලා දැකපු ගමන් ගොවිතැන ගැන අවබෝධයක් නැති සහ ගොවිතැන පිළිබඳව ආකල්පයක් නැති මුදල්ම පදනම් කරගත්ත පිරිසක් ගොවිතැන් කරන්න උත්සාහ කරනවා. මේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අර සාම්ප්‍රදායික ගොවියා ගාව තිබිච්ච සාම්ප්‍රදායික ලක්ෂණ ටික නැතිව තරඟකාරී ගොවියෝ බිහි වෙන්න ගන්නවා. ආර්ථික අරමුණු කරගත්ත ඕනම වල්නාශකයක් ඕනම කුමිනාශකයක් ඕනෑම වාර ගණනක් යොදන්න පුරුදු වෙච්ච ගොවීන් පිරිසක් බිහි වෙනවා. අනිතකොට ඒගොල්ලොත් එක්ක වසවිස අපේ සමාජයට එන්න ගන්නවා. අපේ પરම්පරාව ඉදිරි પરම්පරාව අවදානමක හෙලනවා. මම මේ කතා කරන්නේ කාබනික ගොවිතැන ඕන කුමිනාශක නැතුව වල්නාශක නැතුව රසායනික පොහොර නැතුව ගොවිතැන් කරන්න පුළුවන් කියන කාරණේ නෙමෙයි. මම කියන්නේ ඒව හැම දෙයක්ම යොදන නිසි පිළිවෙලකට යොදන්න ඕනේ. මොනවද ඒ තමයි? ඒ වගේම තමයි මේ ගොවියට ගොවිපලේදී ගොඩක් දේවල් උගන්වනවා. මේ උගන්වන දේවල් අතර තමයි මම මෙන්න මේ කාරණේ කිව්වොත් මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙයි. හාල් සල්ලි වලට ගන්න අය ඉන්නවා. මම හිතන්නේ අපේ රටේ බහුතරයක් හාල් සල්ලි වලට තමයි ගන්න. මේ හාල් සල්ලි වලට ගන්න කෙනෙකුට වඩා ගොවියෙකු වී ටික හාල් ටික පරිස්සමට පරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කිව්වොත් ප්‍රසන්න මායික එකඟ වෙනවද? අනිවාර්යෙන්ම. ඔව් මේ මගේ පුජ්‍යලික අත්දැකීමක් මම පොඩි කාලේ වෙච්ච සිද්ධියක් මම මතක් කරන්නම්. මම පොඩි කාලේ මම මේ කියන්නේ අවුරුදු 5ක් වගේ විතර කාලෙදී මට තාත්තා අම්මා බත් පිඟානක් බෙදලා දෙනවා. බෙදලා දුන්නාට පස්සේ මම ඕක පිළිවෙලකට අල්ලගන්නේ නැහැ. හරියට පිඟාන තියාගන්නේ නැති. පොඩි කාලේ තැන් තැන් වල ඇවිදවිදනේ කැම පිඟාන අරගෙන යනවා කනවනේ. මගේ අතින් හැමදාම බත් පිඟාන පෙරලෙනවා. හැම දවසකම වගේ ඕක වෙනවා. මොක අපේ තාත්තා බලාගෙන ඉන්නවා. තාත්තා බලාගෙන ඉඳලා මට කියනවා පුතේ මේ ගෙදර ඔයාට ඇතිතරම් පෙරලි කන්න හාල් තියනවා වී තියනවා. හැබැයි ඔහොම නාස්ති කරන්න එපා. ඔය එක වී ඇටයක් ගෙදර ගේන්න දාඩිය බින්දු කීයක් යනවද කියලා ඔයා දන්නවා නම් ඔයා කවදාවත් ඕක කරන්නේ. ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න. උගුරට ගියාම දාඩිය බින්දු කීයක් උගුර හලනද ඔය වී ඇටේ ගෙදර අරන් එන්න කියලා. එදා කිව්වේ ඒ කතාව මං අදටත් මතක තියාගෙන ඉන්නවා. මම කවදාවත් වැඩිපුර අනවශ්‍ය පමණට ආහාර බෙදා ගන්නෑ. මගේ බත් පිඟානේ මට අවශ්‍ය වෙන තරම විතරයි මම ගත්ත ටික අනිවාර්යෙන්ම අනුභව කරනවා. ඒ වගේම ඉන්දික මහත්මයා මේ ඔබතුමාට මතක ඇති අපේ පැරණි කිරි අම්මලා ආච්චිලා මේ ඒ කාලේ උදවිය මේ වී ඇටයක් බිමට වැටුණත් මේ ඒක අහුලලා ගන්නව නේද? හාල් ටිකක් කරන වෙලාවට ඒක හාල් ඇටයක් අපතේ යන්න දෙන්නේ නැහැ. ඒකත් පරිස්සම් කරගන්නවා. ඔව් මම ඒකත් කියන්නම්. එතකොට මේ කාරණේ තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාර කොහොමද පරිභෝජනය කරන්න ඕන කියලා. ආහාර අපතේ දාන්න එපා කියන එක බුදුදහමෙන් තමයි අපිට ලැබුණේ. අන්න ඒ නිසා තමයි ආහාර බෙදා හදාගෙන කන්න කිව්වට ඒව අපතේ දාන්න නැති. අපි ඉන්දික මහත්මයා අපි මේ ගැන තව ටිකක් කතා කරමු. අපිට පොඩි අවස්ථාවක් දෙන්න මේ වෙලාවේදී මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආචාර්ය අශෝක සෙනවිරත්න මහත්මයා අපත් සමග සම්බන්ධ වෙන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා අපි තව ටික වෙලාවකින් ඔබතුමාව යලි සම්බන්ධ කරගන්නවා මේ ගැන වැඩිදුර කතා කරන්න. රන්සිලු මහත්මයා මේ ඔබත් මුලින්ම මතක් කරා මේ අවිහිංසාවාදී කෘෂිකර්මය පිළිබඳව. ප්‍රසන්න බෞද්ධ සංකල්ප වලින් ගත්තහම බෞද්ධ ආගමේ පදනම අවිහිංසාවනේ. අපේ සම්ප්‍රදායික කෘෂිකර්මයේ සිංහල කෘෂිකර්මයේ පදනමත් අවිහිංසාව. ඒ කොතරම් අවිහිංසාවාදීද කිව්වොතින් ඔබ අහලා තියෙනවද දන්නේ ගිනි ආදින්න. ගිනි තියන්න කලින් කැලයක් කපලා අපේ ගොවියා මේ කැලේ ඉන්න සත්තුන්ට කියනවා අනේ උඹලා මේකෙන් බේරිලා ඵලයන් කියලා ගිනි ආදින්නක් හැල්ලක් කියනවා. මම දන්නේ ඩිලාන් අපිට පුළුවන් ද කියලා ඒක ප්‍රචාරය කරන්න අපි කලින් කරපු එකක් තියෙනවා නම් අපි ඒ තරම් අවිහිංසාවාදී. එහෙම જાතියක්.
ඉතින් අපිට දැන් අවස්ථා අපි මේ වෙලාවේදී රන්සිලු මහත්මයා මේ අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමාව සම්බන්ධ කරගෙන ඒ ගැන අපි වැඩිපුර මේ විස්තර හොයාගමු. ආචාර්ය අශෝක සෙනවිරත්න මහත්මයා අයිබෝවන්. ඔව් දැන් මේ ජෛවගත කෘෂිකර්මය කියන කාරණාවක් පිළිබඳව කතා බහක් තියෙනවා නේද? ඇත්තටම මොකක්ද මේ ජෛවගත කෘෂිකර්මය කියලා කියන්නේ අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. නිලන්නේ ඇත්තටම ජෛව ගතික කෘෂිකර්මය කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් කියලා. එතෙන්දී හුඟක් වෙලාවට ඇත්තටම අපිට පුළුවන් මේ ග්‍රහ ලෝකවල ශක්තිය අපේ කෘෂිකර්මයට අපි යොදා ගන්නවා. අපි සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඇතුළත ග්‍රහයෝ පිටත ග්‍රහයෝ කියලා වර්ග දෙකක් තියෙනවා. අපි කිව්වොත් පෘථිවියට ආසන්න ග්‍රහයෝ සඳු බුධ සිකුරු වගේ ග්‍රහයන් අපි කියනවා ඇතුළත ග්‍රහයෝ කියලා. ඊළඟට අංගහරුව බ්‍රහස්පති සෙනසුරු වගේ ග්‍රහයෝ ඈතට තියෙන ග්‍රහයෝ. ඒ කියන්නේ පෘථිවියට ඇතුළතින් පිටතට තියෙන ග්‍රහයෝ. ඉතින් ළඟින් තියෙන ග්‍රහයන් හුඟක් වෙලාවට ශාකවල වර්ධනයේට අස්වැන්නට වගේ දේවල් වලට බලපානවා. දුරින් තියෙන ග්‍රහයෝ හුඟක් වෙලාවට බලපාන්නේ අපේ අස්වැන්නේ තියෙන ගුණාත්මය. අපි බැලුවොත් දැන් දොඩම් ගෙඩියක් ගත්තාම දොඩම් වල පැණි රස. ඊළඟට අපි බැලුවොත් එක එක දේවල් වල තියෙන මල් වල වර්ණේ. ඒ වගේ අර ක්වොලිටි කියලා කියන්නේ අපි ගුණාත්මයට බලපානවා. ඉතින් එහෙම අපිට පුළුවන් ග්‍රහ ශක්තිය ගන්න හුඟක් වෙලාවට අපිට පුළුවන් අපි අහලා තියෙනවා ජෛව ගතික බයෝඩයිනමික් ප්‍රිපරේෂන් කියලා අපි කියනවා. ඔය BD 501 BD 502 503 ඔහොම 507 8ට යනකල් තියෙනවා. ඒතර BD 501 කියන්නේ අම්පොහර, BD 502 කියන්නේ අන්සිලිකා. ඒතර මේවා පාවිච්චි කරන්න පුළුවන් අපිට ජෛව ගතික නිෂ්පාදන විදියට හුඟක් වෙලාට වගාවට සුළු වශයෙන් අපි අර හෝමියෝපැති ක්‍රමයේදී පාවිච්චි කරන්නේ බේස් බොහොම සුළු වශයෙන් පාවිච්චි කරලා ලොකු ඒකේ ප්‍රතිඵලේ වඩා හුඟක් ඉහළයි. ඒ වගේම අපිට පුළුවන් මේ බයෝඩයිනමික් ප්‍රිපරේෂන් සුළු වශයෙන් පාවිච්චි කරලා අස්වැන්න වැඩි කරන්න. ඒක ගොවිමාත්මයක මට කිව්වා මේ මාතලේ දිස්ත්‍රික්කේ මම වැඩ කරනකොට දැන් අල්ලෙන් එකක් අපි ගොම ගත්තොත් ඒක ඇති අක්‍රේක වවන්න ඒ පොහොර හදා ගන්න කියලා. ඉතින් ඇත්තට මේක ටිකක් දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන. ඉතින් එතකොට මෙන්න මේවා තමයි අපි පාවිච්චි කරන්නේ ඇත්තටම මේ ජෛව ගතික කෘෂිකර්මයේදී විශේෂයෙන්ම ඔය කොම්පෝස්ට් පොහොර වලට එහෙම ඔය ජෛව ගතික ඔය නිෂ්පාදන දාලා ඒ පොහොර දාලා පැල වලට ඒ අස්වැන්න ගන්න ක්‍රමයක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම මෙතෙන්දී අර සඳේ ගමන පාවිච්චි අනුව අපි වගා කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපිට ආසන්නම 10 සඳු. ඒතර සඳේ ගමන අනුව එක එක අවස්ථාවලදී ඒතර සමහර වෙලාවට මල් ප්‍රයෝජනෙට ගන්න භෝග, ඊට පස්සේ අල ප්‍රයෝජනෙට ගන්න භෝග, කරල් නැත්නම් ගෙඩි ප්‍රයෝජනෙට ගන්න භෝග, කොළ ප්‍රයෝජනෙට ගන්න භෝග, මෙන්න මේවට සඳේ ගමන බලපානවා. ඊළඟට අපි අහලා තියෙනවා නේද පංචාංගය කියලා. දැන් නැකත යෝගයේ කර්ණයේ තිතිය හෝරාව කියලා එහෙම. හරිද? අපි පංචාංග දිතේ එහෙම තියෙනවා. ඒතර අපි බැලුවොත් අර දැන් අපි බැලුවොත් උදාහරණයක් විදිහට කිව්වොත් නැකත් ගැන කතා කරොත් මේ වෙලාවේ වුණත් බැලුවොත් නැකතක් තියෙනවා. මේ වෙලාවේ අපි ගත කරන නැකතක්. ඒ වගේම අපි උපන් නැකතකුත් තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් මගේ උපන් නැකත තමයි උත්තර පුතුක. එතකොට මේ නැකතට අද දැන් තියෙන නැකත ගැලපෙනවා නම් ඒ කියන්නේ මං කරන වැඩ සාර්ථක වෙනවා. සමහර වෙලාවට ඒ කියන්නේ විපත් ඊළඟට විපත් නැකතක් නම් ඊළඟට පත්‍යාරි නැකතක් නම් සමහර වෙලාවට ඒක අපි කොච්චර ඒ කියන්නේ මං කරන හැම වැඩක්ම නෙවෙයි අපි හිතමු ගොවිතැනක් පටන් ගන්නවා කියලා. එතෙන්දී අපි මේ නැකත බලනවා. අපිට තියෙනවා නම් සාධක ඊළඟට මෛත්‍රී පරම මෛත්‍රී වගේ එකක් තියෙනවා නම් අපිට ඒ ගැලපෙනවා නම් හොඳයි. එහෙම නැකත බලනවා. ඊට පස්සේ මේ කරණය කියන එක හුඟක් වැදගත්. ඒක සඳේ ගමන අනුව ඒ කියන්නේ මේ වෙලාවේ වුණත් මේ එක සතෙකුට අයිති වෙලාවක් තියෙනවා. මේ වෙලාව අපි කිව්වොත් කර්ණ හතක් තියෙනවා. සිංහ කර්ණය, ඌරු කර්ණය, ගජ කර්ණය, දිවි කර්ණය, කුකුල් කර්ණය, ගව කර්ණය, එළු කර්ණය කියලා හතක් තියෙනවා. ඒතර අපි හුඟක් වෙලාවට අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ වන සතුන්ගේ හානිය කෘෂිකර්මයේදී.
ඒක නවත්තනවා නම් අපි මේ සිංහකරණේ තියෙන වෙලාවේ නැත්නම් දිවිකරණේ තියෙන වෙලාවක අපි වගා කටයුතු කරත් අනිත් සතුන්ගෙන් වෙන හානි නවත්තන්න පුළුවන්. ඒතකොට ඒක විදිහකට අපි ප්‍රයෝජනෙට ගන්නවා මේ හඳේ ගමන අනුව අපි කෘෂිකර්මයේදී. ඒ වගේම අපි කියන තිතිය කියලා ඔය පංචාංග ලිත බැලුවොත් ඔය විදිහේ අපි මේ අලවන ලිතේ තියෙනවා මේ පිට්ටා කියලා කාලයක්. එතකොට ඒක තියෙනවා ජලවක නවක තුදුසක කියලා. ඒ කියන්නේ මේ රික්තාවන් වල අපි හොඳ වැඩක් පටන් ගත්තොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒක කාලයක් තිබ්බා ගෙවල් වල අර හැලියක් වුණත් සම්බනකොට ඒ රික්තා කාලේ අතාරිනවා. හරි එතකොට ක්‍රිස්තියානි හුඟක් වෙලාවට අපිට ඒව අතාරින්න පුළුවන්. ඊළඟට හෝරාව. ඒ කියන්නේ හිරුගේ ගමන අනුව හෝරාව. දැන් අපි බැලුවොත් සඳුදා පටන් ගන්නේ සඳු හෝරාවේ. ඒ කියන්නේ උදේ 6ට ඒ කියන්නේ ඉර නැගෙන වෙලාවට 6 වෙන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. අඟහරුවාද ඒ අඟහරුගේ හෝරාව. ඒ කියන්නේ බදාදට උදේ 6ට පටන් ගන්නේ බුධ හෝරාව. ඊළඟට ගාස්පෙරින්ද පටන් ගන්න මේ ගුරු දිනේ ගුරු හෝරාව. ඒ සිකුරාදට කිවි. ඔය වගේ හෝරාවෙන් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සඳු හෝරාව ඊළඟට ගුරු හෝරාව වගේ ඒවා අපි හොඳ හෝරාවක් විදිහට සලකනවා. ඒ වගේම වැඩ පටන් ගත්තොත් ඒවා හුඟක් වෙලාවට සාර්ථක වෙනවා. ඉතින් මේ සඳේ ගමන අනුව හිරුගේ වේලාවල් අනුව අපිට පුළුවන් හොඳ නැකත් හදා ගන්න තේම කෘෂිකර්මයේදී. ඒ වගේම එදාට ගැලපෙන්නේ අල භෝගයක්ද මල් භෝගයක්ද ඊළඟට පොළ භෝගයකටද සුදුසු. ඒ වගේ අපි ඒවත් බලලා ඒ කියන්නේ වඩාත්ම සුදුසු විදිහට අපිට ගලපා ගන්න පුළුවන් වේලාව. ඊළඟට ඔය බටහිර ක්‍රමයේදී අපි කතා කරන බයෝඩයිනමික් ප්‍රෙපරේෂන් නැත්නම් ජෛව ගතික එක අපි ඒ භාවිතා කරන නිෂ්පාදන අනුව අපිට තව දුරටත් මේක මේ වඩාත් වර්ණවත් කරගෙන මේ කෘෂිකර්ම ඉස්සරහට අරන් යන්න පුළුවන්. එතකොට මේ බයෝඩයිනමික් නැත්නම් ජෛව ගතික ක්‍රමයට හදන ඒවා විකුණනකොට කියනවා වෙළඳ නාමය ඩීමේට් කියලා. හරි ඩීමේට් කියන වෙළඳ නාමයෙන් තමයි හුඟක් මේක විකුණන්නේ. එතකොට අපිට පුළුවන් මේ විදිහට හදන්න පුළුවන් කුණු බඩු වර්ග හදන්න පුළුවන්, එළවලු හදන්න පුළුවන්, පළතුරු හදන්න පුළුවන්. ඒතකොට එහෙම හදලා ඩීමේට් කියන මේ ලාංඡනය යටතේ අපි සාහිතික කරගත්තොත් ඒ වෙළඳ පොළට දාන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ හුඟක් ඉහළයි. ඒ කියන්නේ කාබනික නිෂ්පාදනයකට ලැබෙන මිලට වඩා එතකොට ජෛව ගතික නිෂ්පාදනයකට මිල වැඩි. ඩීමේට් කියන ලාංඡනය යටතේ අපිට විකුණන්න පුළුවන්. ඉතින් මේවට ඇත්තටම අපිට ඉඩකඩ තියෙනවා. හුඟක් වෙලාවට මේ ජෛව ගතික කෘෂිකර්මය ඉදිරියේදී තව දුරටත් මේක ව්‍යාප්ත කරලා මේක වැඩි දියුණු කරලා අපි වගේ රටක මොකද අපි දන්නවා විශේෂයෙන්ම කුණු බඩු වර්ග වලට එහෙම අපි දැන් පොහොර දාන්නේ නැහැ. ඒවට විතරක් නෙවෙයි හුඟක් දේවල් වලට පොහොර දාන්නේ මේ පොහොර වල තියෙන අධික මිල නිසා. ඉතින් අපිට පුළුවන් ඉස්සෙල්ලා මේවා කාබනික විදියට සාහිතික කරගත්තොත් තව ටිකක් පියවරක් ඉදිරියට ගිහිල්ලා ජෛව ගතික නිෂ්පාදන වලට අපිට යන්න පුළුවන්. මේවා එච්චර අමාරු නෑ. නමුත් මේවා කාලයක් කියන්නේ ක්‍රමක්‍රමයෙන් අපිට දිනු කළ ගත යුතු පියවරවල් තමයි මේවට අඩංගු වෙන්නේ. මේ ඇත්තරම මේ ජෛව ගතික කෘෂිකර්මයෙන් නිෂ්පාදනය කරන භෝගවලට වර්තමාන වෙළඳපොලේ ලොකු මිලක් තිබෙන බවත් ඔබතුමාගෙන් අපි දැනගත්තා. ඉතාමත්ම වටිනා කාරණා ඔබ මේ මත කළේ. එහෙමනම් අපි ඔව් මම කිව්වේ දේශීයව තවම මේ ඩීමේට කියන ජෛව ගතිකේ වට ලොකු වෙළඳපොළක් හැදිලා නැහැ. මේක හුඟක් වෙලාවට හැදිලා තියෙන විදේශීය වෙළඳපොලේ. අපිට හැකියාවක් තියෙන විදේශීය වෙළඳපොළට අපේ ජෛව ගතික නිෂ්පාදන අපිට විකුණීමේ හැකියාවක් ඉදිරියේදී තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අශෝක සෙනවිරත්න මහත්මයා බොහොම වටිනා තොරතුරු ඔබ මේ මතු කළේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි ලන්නකොටත්. හොඳයි. අපි දැන් මේ වාඩියේ ඇඳගෙන මේ කතා බහේ යෙදෙන වෙලාවේදී රන්සිලු මහත්මයා පැය පුවත් ප්‍රකාශයෙන් අනතුරුව යලිත් අපි වාඩියේ කතා බහට එකතු වෙමු. වාඩිය
හැන්දෑවේ 5:07 වාඩියේ කතා බහ සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් අද අපේ කතා බහට එකතු වෙනවා සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන රන්සිලු වටවල මහත්මයා ඒ වගේම පාරම්පරික ජ්‍යොතිර්වේදී ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා අපි එතුමන් එක්ක බොහෝ දේවල් කතා බහ කරමින් සිටීමේ ගම පන්සල වව දාගබ එක්ක බඳුණු සංස්කෘතිය එක්ක අපි මේ අස්වැන්නට ලබා දුන්නු වටිනාකම ඒ අස්වැන්න පරිස්සම් කරගත්තු හැටි ඒ අස්වැන්න අසුරලා තිබ්බ හැටි රන්සිලු මහත්මයා මේ වර්තමානයේදී නව තාක්ෂණ එක්ක මේ අසුරුම් ක්‍රමවේද ගැන කියනවා අපේ හොඳම ලෝකයේ අසුරුම් ක්‍රමවේද අපේ ගොවි මහත්තුරු ගාව ඉස්සර තිබ්බා නේද මම හිතන්නේ බීබිස්ස කියන්නේ ඉතාමත්ම හොඳ අසුරුම් ක්‍රමයක්. මොකද එය පරිසරය හා බද්ධ වූ ඉතාමත්ම උචිත හොඳම ක්‍රමයක්. තාමත් මම හිතන්නේ බීබිස්සට අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් බීබිස්සට ගහන්න ක්‍රමයක් අපි හොයාගත්තේ නැහැ වීලි කලාපීය ක්‍රමවේදයේදී වීලි කලාපය තුලදී. අනිවාර්යයෙන්ම. ඉතින් අපි එහෙමනම් ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා යලිත් සම්බන්ධ කරගන්නවා. ඉන්දික මහත්මයා ඔබ සඳහන් කරමින් සිටියා මේ අස්වනු වලට දුන්නු වටිනාකම ඒවා පරිස්සම් කරගත්ත හැටි නාස්ති වෙන්න නොදී වැඩිහිටියන් කියලා දුන්නු ආකාරය ගැන නේද? ඔව්. දැන් මේ ඉන්දික මහත්මයා සාමාන්‍යයෙන් මේ බටහිර කෘෂිකර්මයේ මේ කෘෂිකර්මයට අවිහිංසාව ගැන කතා කරන්නේ නැති වුණාට මේ බුදුදහම අවිහිංසාව සහ කෘෂිකර්මය ගැන කතා කළොත් එහෙම මේ අපේ දේශීය කෘෂිකර්මාන්තයේදී කුරුළු පාළුව කියලාත් වෙන් කරලා තිබ්බනේ. කුරුල්ලන්ට බලන්නකො මේ අවිහිංසාවට තියෙන හොඳම උදාහරණයක් නේ නේද ඉන්දික මහත්මයා? ඔව් ඔතන මෙන්න මෙහෙමයි. ඒ කතාව හරිය වැදගත්. අපි කුඹුර කපාගෙන යනකොට අස්වනු නෙලනකොට එහෙම නැත්තම් අපි කුඹුර එක කෙළවරක එක පැත්තක ලියද්දක පොඩි කොටසක් ඉතුරු කරනවා කුරුල්ලන්ගේ පරිභෝජනයට. ඒ තමයි කුරුළු පාළුව. හැබැයි කුරුළු පාළුව මෙහෙම ඉතුරු කරාට ගොබ දන්නවද ගොවියා කමතට ගේනකම් අතරමඟ වැටෙන කරන පවා ඇහිදිනවා කියන එක. ඒක තමයි වැදගත්ම දේ. කුරුල්ලන් වෙනුවෙන් වෙන් කරපු කොටසක් කුරුල්ලන්ට වෙන් කරලා දෙනවා කුරුළු පාළුව කියලා. හැබැයි ගොවිතැන කපලා අපි ගොයන් ටික අරගෙන එනකොට කමතට එහෙම නැත්නම් ගොයන් පාගන තැනට මේ ටික අරගෙන එද්දී මග කරල් හැලෙන්න පුළුවන්. මේ හැලෙන කරල් ටික වෙනම හැදිනවා. ඊට පස්සේ ගොයන් කපාගෙන යනකොට මගදී සමහර කරල් මග හැරෙන්න පුළුවන්. අනේ මග හැරිච්ච කරල් ටික අත් කරල් කියලා කරල විතරක් කපා ගන්න අරගෙන ඒ ටිකත් අරගෙන එනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. අවිහිංසාවාදීව කුරුල්ලන් සඳහා වෙනම කොටසක් වෙන් කරලා දෙනවා. ඒ වෙන් කරලා දුන්නට අනිත් කොටස් තැන් වලින් අපිලිවෙලට ඉතුරු කරන්නේ නැහැ. මේ හැම වීයටයක්ම ගෙදර අරගෙන යනවා. අර මම කලින් කිව්ව කතාවේ මම හිතන්නේ ප්‍රසන්න මතක් කරා වීයටත් ඇහිදිනවා කියලා. මේක හරි ලස්සන කතාවක්. මම මේක මතක් කරන්න මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. වී ටිකක් පැදුරේ යටින් එහෙම නැත්නම් වැස්සකට වී ටික ගෙට ගන්නකොට හැලුනොත් එහෙම අපේ මේ ගෙවිලිය තමයි ඇත්තටම ගෙදර ඉන්න අම්මා මොකද කරන්නේ මේ වී ටික එකතු කරගන්නවා මොකක් හරි වාදනයකට වැලි ටිකක් එක්කම. ඔය එකතු කරගත්ත වී වලට කියනවා වැලි වී කියලා. මේ වැලි වී වලින් හොඳ වී වෙන් කරගන්න පාවිච්චි කරන හරි සරල ක්‍රමයක් තියෙනවා. ඕන කෙනෙක් හිතන්නේ මේක හරි අමාරුයි වී යට ටික වෙනමයි වැලි යට ටික වෙනමයි ඇහිඳලා වෙන් කරන්න සිද්ධ වෙනවා කියලානේ. නෑ. ඒ වගේම තමයි මේ ගෙවිදී එහෙම නැත්තම් ගෘහණියේ ගොවියගේ බිරිඳ හරියට කාලේ කළමනාකරණය කරන කෙනෙක්. මොකද එයා වැස්සත් එක්ක අවුවත් එක්ක අර මම කියන්නේ කාලයත් එක්ක කියලා මුකුත් වැඩක් පළක් කරන්න බැරි එළියට බහින්න බැරි වැහි දවසක අර වැලි වී ටික වාචනයකට දාගන්නවා. මොකකට හරි පෝර කවරයක් උඩට දැන් ක්‍රමයට නම් ඉස්සර නම් ගෝණියක් උඩට දාගන්නවා. දාගෙන රෙදි කෑල්ලක් ගන්නවා මේ ටික තුනී කරලා. රෙදි කෑල්ල අර වැලි වී ටික උඩින් තියුවාම වී යටේ තිබෙන බූව ගතියක් තියෙනවා. ওই වී යට ගෑවුනහම කසන්නේ තේ නිසානේ. අන්නේ ගතිය නිසා අර රෙදි කෑල්ලේ වී යට ටික විතරක් ඇලෙනවා. ඔහොම කළා වැලි වී වලින් හොඳ වී ටිකක් වෙන් කරගෙන තමයි පස්ස බලන්නේ. අන්න ඒ වගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම
ගොවිය කරා. හැබැයි මේ ගොවිය නිර්ලෝභී. ඕන කෙනෙකුට දෙන්න ඕන අවස්ථාවේදී දෙනවා. දානයක්, මරණයක්, මගුලක් නම් ඒ අවස්ථාවට කිසිම ලෝභකමක් නැතුව අවශ්‍ය කරන ආහාරي මම හාල් ටික දෙන්නම්. මම වී මල්ලක් කොටලා දෙන්නම්. අන්න ඒ විදිහට තමයි කතා කරන්නේ. ඒ වගේ තමයි වැඩ කරන්නේ. නමුත් අර වගේ අර පිරිමැස්ම කියන එක උපරිමයට පාවිච්චි කරා. ඒ වගේම තමයි අර අපි කිව්ව කතාව සබාදහමත් එක්ක ගැටෙනවා, අවිහිංසාවාදයේ උපරිමයට තියෙනවා, ගැටුම් හදාගන්නේ නැහැ සබාදහමත් එක්ක. වගේම තව ඕනතරම් උදාහරණ තියෙනවා. මට තව අමතක වෙච්ච එක කාරණයක් මම මේ වෙලාවේ මතක් කරනවා. අපේ බෞද්ධයන් වශයෙන් අපේ රටේ බෞද්ධයන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගන්න තව එක අවස්ථාවක් තියෙනවා. ගෙදර අම්මට බුදුන් කියලා සැලකනවා. ගෙදර අම්මා බුදුන් කියලා කියනවා. ගෙදර බුදුන් අම්මා. ඒ වගේම තමයි ඔබ දන්නවද ගොවියා විසින් වීවලට සලකන්නේ මොකක් කියලාද කියලා. පැරණි ගොවියා තාමත් ඒ විදිහට හඳුන්වන පිරිසක් ඉන්නවා. ගොවියා මේ වීවලට කියන්නේ බුද්ධ භෝගය කියලා. ගොවියන්ගේ තියෙන මෙන්න මෙහෙම ලක්ෂණ ටිකක්. යම් යම් හිතමනාපක ප්‍රශ්න තියෙන්න පුළුවන්. කුඹුරු ඉඩකඩම් වල ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න මොනවා තියෙන්නත් පුළුවන්. හැබැයි කුඹුරු යායේදී මේ ප්‍රශ්න මොනවත් නැහැ. ගොවිපලට ගියාට පස්සේ කුඹුරු යායේදී මේ මුකුත් නැහැ. මේ මගේ සතුරගේ ගොවිපල, මේ මාත් එක්ක අමනාපකමක් තියෙන කෙනාගේ ගොවිපල කියලා කවදාවත් ඒකට අනර්ථයක් කරන්නේ නැහැ. සතුරු කෙනෙක්ගේ, තරහ කෙනෙක්ගේ ගොවිපලකට හරි කරදරයක් වෙලා තිබුණොත් එහෙම යම් කිසි රෝගයක් පැතිරෙන්න වෙලා වෙන්න පුළුවන්, වතුර වැඩි වෙලා තියෙන්න පුළුවන්, වක්කඩ ටික කඩන්න අමතක වෙලා තියෙන්න පුළුවන්. මේ විලාවල් වලදී ගොවිය පසුබට වෙන්නේ නැහැ. අර තමන්ගේ කමනාපකමක් තීච්ච කෙනාගේ ගොවිපලට උනත් අවශ්‍ය දේ කරන්න. ඒක තමයි මෙන්න මේ ගොවිය අතර තීච්ච සහජීවනයේ හැදිලා තියෙන හැටි. ඒ වගේම තමයි අර සහකම්පනය කියන එක. කාගේ හරි කුඹුරකට හානියක් වුණොත් ඒක දැකපු සැනින් අනිත් ගොවියට දුකක් ඇති වෙනවා. ඒකට අවශ්‍ය කරන දේ කරන්න ඕන දේ කරන්න ඉදිරිපත් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ මේක බුද්ධ භෝගය. මේ බුද්ධ භෝගයට හානි කරන්න හොඳ නෑ කියලා තමයි ගොවිය කියන්නේ. මට තව කාලය ගන්න පුළුවන්ද? ඔව් ඉන්දික මහත්මයා. ඊළඟට මේ බුද්ධ භෝගය ගැන අපි සමහර වෙලාවට ගොවීන් තව කෙනෙකුට ගොවිපලක් බදු දෙන්න පුළුවන්. බදු දුන්නොත් එහෙම බිම්පංගුව කියලා එකක් දෙනවා. සාමාන්‍ය ලැබෙන්න වී වලින් 4 පංගුවක් හෝ ඇතැම් ප්‍රදේශවල දැන් ඔක 5 පංගුවට අටු කරගෙන තිනවා සමහරු. ඔන්න ඔය කොටස දෙනකොට එහෙම වී මනිනවා කියලා එකක් කරනවනේ. අන්නේ මනුම් වලදී එහෙම කවදාවත් වංචාවක් කරන්නේ නැහැ. මිනිස්සු කියන කාරණේ තමයි බුද්ධ භෝගයට වංචා කරන්න හොඳ නැහැ. මොකද බුද්ධත්වේලා තමයි බුදුන් හා සම කළා තමයි වී ගොවිතැන කියන එක, වී කියන එක ඒ කාලේ ගොවියා සලකලා තියෙන්නේ. ඉන්දික මහත්මයා අපි මේ තවදුරටත් ඔබ සමග කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ අපි මතක් කරමු විශේෂයෙන්ම ඔබට මේ සම්බන්ධව කාරණා තව දැනගන්න, මේට සම්බන්ධ වෙන්න, මේ ගොවිතැන් ක්‍රම පිළිබඳව, එහෙම නැත්නම් මේන් කොහොමද අපි ලංකාවේ අපනයනය වැඩි කරලා රටට ඩොලර් ටිකක් හොයලා දෙන්නේ, රටේ ආර්ථිකය සංවර්ධනය කරන්නේ, ඒ සඳහා ඔබට දායක වෙන්න පුළුවන් නම් මොන ආකාරයටද, මේ වගේ ගැටලු තියෙන කෙනෙකුට පුළුවන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන්න. මේ අංකයට දුරකථන අංකය තමයි 0112 877 841 0112 877 841. ඒ වගේම ලිපිනය ලේකම් සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය 16 වෙනි මහල සුහුරුපාය බත්තරමුල්ල. ලේකම් සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය 16 වෙනි මහල සුහුරුපාය බත්තරමුල්ල. මේ ලිපිනයට ලියන්නත් පුළුවන්. ෆැක්ස් එකක් එවන්නත් පුළුවන් 0112 877 625 0112 877 625. මෙන්න මේ දුරකථන මේ ෆැක්ස් අංකයට ඔබට ෆැක්ස් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ඊමේල් ලිපිනය සඳහන් කරන්නම් smea.development@gmail.com. මෙන්න මේ ඊමේල් ලිපිනයට ඔබට පුළුවන්කම තිබෙනවා මේල් එකක් දාලත් මේ ගැන වැඩි විස්තර දැනගන්නට, සම්බන්ධ වෙන්නට සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමග. රන්සිලු මහත්මයා අපිට මේ ඉන්දික
බෙන්තර විතාන මහත්මයා බොහොම අපූර්වට මුලින් ඉඳලම මේ අපේ කෘෂි කර්මාන්තයේ තියෙන වටිනාකම් මේවට තිබ්බ ගරුත්වයන් පිළිබඳව කතා බහ කරමින් සිටින්නේ. දැන් මේ අපි රන්සිලු මහත්මයා කෙම් ක්‍රම ගැනත් විශ්වාස කරනවා. ඈත අතීතයක පටන්ම අපි එතුමා එක්කත් ඔබ එක්කත් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගීතයත් අහලම. ඒ අතරේ අපි මතක් කරන්නම් 0112697500 0112 697500 මේ දුරකථන අංකයට කතා කරන්න. දැන් මේ වෙලාවේ සජීව ලෙස ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් වාඩියට. රකිනා සෙත් කවිය වගේ සෙත සදනා වැකන්ද පාමුලට කුරුළු පාලුවට ආලේ කරනා දුරපේන තෙක්ම දලු දානා මල් පිපුණු නවලවට එවෙනා දියකට පහනක අරුම පසක් කොට අපච්චිලා ගියා කිරු කිරම ඉරා එන සංගිඳ පාමුල දොහොත් මුදුන් දෙන ගොවි දෙයෝ සුවද පුරෝගෙන ගම්මානේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සඩිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සඩිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ රකිනා සෙත් කවිය වගේ සෙත සදනා වැකන්ද පාමුලට කුරුළු පාලුවට ආලේ කරනා දුරපේන තෙක්ම දලු දානා මල් පිපුණු නවලොවට එබෙනා දියකට පාදක අරුව පසක් කොට අපච්චිලා ගියා කිරණ ඉරායන සංගින පාමුල දෝත් මුදුන් දෙන ගොවි දෙයෝ කිරිදෝන සුවඳ පුරෝගෙන ගම්මානේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සඩිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සඩිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ වාඩිය හැන්දෑවේ 5 විනාඩි 22යි. හොරණ සේනාධීර මහත්මයා අපිට මේ වෙලාවේ ඔබ සම්බන්ධ වෙන අපත් සමග ආයිබෝවන්. ආයිබෝවන්. සේනාධීර මහත්මයා අපි වාඩියට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අපි කැමතියි ඔබේ අදහස දැනගන්න. මේ මහත්තයා මම අර කතා කරේ අර වැලි වී වලින් වැලි වෙන් කරනවා කිව්වනේ දැන්. ඒකෙදී දැන් අපේ අම්මලා ඉස්සර කරේ වැලි පොට්ටනියක් හදලා රෙදි කෑල්ලක ඒ පොට්ටනිය තමයි අර අතුල්ල ගත්තාම පොට්ටනියට වැලිත් එක්ක තියෙනකොට අර බරයි මේක වැලි පොට්ටනිය කියන අර තවන්න හදන පොට්ටනිය වගේ. ඔව්. අන්න ඒ වගේ එකක් හදලා අර වැලි වී තියෙනකට මේ මෙහෙම ගත්තාම ඒකදී වී ටික වෙන වෙනවා. ඒකේ වී ටික අරකට ඇවිල්ලා එනවා අර බරින්ද. අර නිකන් දෙන්නට එහෙම මේ වෙනවා හරි අඩුයි. අරක ලේසි මේ එහෙම කරාම ඒක එක අදහසක්. අනිත් එක තමයි
මේ අර බුද්ධ භෝග කියලා කිව්වනේ අපි වීවලට. ඔව් අපි අහගෙන ඉන්නේ කියන්න. මේ බුද්ධ භෝග කියනකොට දැන් අපි දැන් මමත් කූරු වැඩ කරන මේ දැන් ගඩිය රැස්තාවක් කරලා පෙන්ෂන් අරගත්ත කෙනෙක්. අපි දැන් වීදික ඉහිනකොට පැලවි අපිට දුකලා තියෙන තාත්තා මුලින්ම තමන්ගේ කුඹුරට නෙවෙයි වී ටික ගහන්නේ. පැලවි ටික. අනිත් එක්කෙනාගේ කුඹුරට ගහන්න තමයි කියන්නේ ඒක. ඒ මොකද මේ හැමෝටම මේ ඒ කියන්නේ යාත් එක කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ඒක හැදුනත් එකයි මේක හැදුනත් එකයි කියලා අර දැන් මහත්ය කිව්ව විදිහට ඒ කියන්නේ හැමෝටම සමානව මේක හරියන්න ඕන කියලා. ඒ මේ වී ටිකක් මුලින්ම අරගෙන වී ටික ගහනකොට කුඹුරට අපි ගහන්නේ අල්ලපු මේ ඒක වපුරලා හදලා තියෙනවා නම් අපි ඒකෙන් වී මිටක් විතර අපි අර කලවම් වෙනවා කියලා හිතලා නෙමෙයි ඒක කරන්නේ. යාගේ මොනවද දාලා තියෙන ගැන අපි ඉච්චර හිතන්නේ. නමුත් අරක තමයි තිබිච්ච අර මේ හොඳම ක්‍රමය කියලා අපිට ඉස්සර කියලා දීලා තියෙන්නේ. තාත්තා කියන්නේ මගේ එකට ගහන්න ඉස්සෙල්ලා ඔයා අනිත් එකට ගහලා ඉන්න ඒ ගැන හිතන්න කියලා. ඒක තමයි අපිට අපේ හස්තල ඉන්න කාලේ කරපු දෙයක්. අනිත් අරන් ගියාම කෑම අරන් ගියාම අර මහත්තයා කිව්වා වගේ හැමෝටම කතා කරලා තමයි මේ දෙන්නේ කෑම. නැතු මේ ඉන්න කට්ටියට විතරක් අරගෙන ගියේ නෑ කුඹරට මේ කෑම. මේ අරන් යනකොට මේ අරන් යන්නේ සියලුම දෙනාට. දැන් රොටි හදාගෙන ගියත් දැන් 10 දෙනෙක් ඉන්නවා නම් 10ක් හදාගෙන යන්නේ 20ක් විතර හදාගෙන යනවා. ඊට වටේ වින්නයට කතා කරනවා. මේ කතා කරලා තමයි එන්න කියලා කවදාක තනියෙන් තේවි වෙන්නේ නැහැ, තනියෙන් බත් කෑවේ නැහැ, තනියෙන් කුඹරට කරෙත් නැහැ. අනිත් අය ඉවරෙච්ච හැටි අනිත් අය එනවා එතෙන්ට. ඇහිලා අපි කරන වැඩේට උදව් වෙනවා. ඒක තමයි මේ ගොවිතැනේ තියෙන හොඳම මේ විදිහ. ඒක තමයි සහයෝගීතාවය. අර ඉන්නේ ඒ වගේ දේවල් තමයි අද ඇත්තටම නැත්තේ. ඔව් සේනාධිපති මහත්මයා බොහොම ස්තුතියි මේ කාරණා මතක් කරාට. අපේ අත්තම් ක්‍රමයක් එක්කත් නේද රන්සිරු මහත්මයා මොනතරම් සබැඳියාවක් ගොඩනැගුණාද ගම්මානවල. මං හිතන්නේ ප්‍රසන්න මේ අත්තම තරම් ශ්‍රමය දානය දීමේ නැත්තම් ශ්‍රම ඵලදායීතාවය උපරිම ලෙස ලබා ගැනීමේ ක්‍රමවේදයක් මේ ලොව තිබුණාද කියන ගැටලුව මට තියෙනවා. මොකද 818 කැරල්ල වෙලාවේදී ඔබ දන්නවා 818 කැරල්ල ඉංග්‍රීසි ජාතිකයන්ට විරුද්ධව මේ අත්තම නිසා තමයි අපේ ජන සමාජයේ සබැඳියාව බැඳියාව තිබිලා තියෙන්නේ. සුද්ධ හොයා ගන්නවා මෙන්න මේ ක්‍රමය තිබුණොත් තමයි තවදුරටත් මේ අපේ ජාති ශක්තිමත් වෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමය බිඳලා දාලා කම්කරුවා කියන සංකල්පය සමාජයට වුන් ඇතුළත් කරනවා. කම්කරුවා ආවට පස්සේ මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවරයි. ඇත්තම අත්තම කියන දේ තුලින් සමාජයේ ගම එකිනෙකා බැඳ ගන්නවා. මම හිතන්නේ ඒ ක්‍රමය කිසිම සමාජවාදී රාජ්‍යයකවත් මම දැකලා නැහැ. ඒ ක්‍රමයක් ගැන කතා වෙලා තියෙනවා. ඒ තරම්ම විශිෂ්ටයි. මම හිතන්නේ ලංකාවටම විතරක් අනන්‍යයි කියලා. ඉතින් අපේ ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා ඔබත් අප සමග ඉන්නවා. මේ කෙම් ක්‍රම සහ ජ්‍යොතිෂය කියන්නේ හරියට ගහට පොත්ත වගේ දෙයක් කියලා අපිට හිතෙනවා. අපි කැමති මේ ගැනත් කතා කරන්න ඔබ සමග. ඔව් මෙස්මයි. අත්තටම මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙච්ච අභිචාර විදි තිබුණා ගොවිපළ රැක ගන්න. ගොවිපළට මොනවා හරි කරදරයක් වෙනවා නම් අපි ගොඩක් වෙලාවට මෙන්න මේ කෙම් ක්‍රම මේ වගේ දේවල් තව කතාවක් කියන්න ඕන මේකට එකතු කරන්න ඕන පොඩි දෙයක්. මොකද ඇත්තටම මේ අපේ සංස්කෘතිය තියෙනවනේ මේ කියන අපි බොදු ගොවි මේ සංස්කෘතිය තුල ඇත්තටම තියෙන්නේ බුදුදහමම විතරක් නෙමෙයි. මේක සිංහල ගොවි සංස්කෘතිය. ඇත්තට මේකට හරියට මම හිතන්නේ ගැලපෙන වචනේ. මේක තුල විවිධ ඇදහිලි විවිධ විශ්වාස තව දේවල් එකතු වෙලා තියෙනවා. ඒ කවුරුවත් වැරදි අදහසකින් හොඳ නැහැ. අපේ ගොවියන් විසින් අර Hindu දෙවියන් අදහන සම්ප්‍රදායක් තිබෙනවා කියන එක එහෙම එකක් නෙමෙයි. අපේ ගොවියා කොයි හරි වෙලාවක ගවයාට වැන්දනම් ඒ වඳින්නේ අර ගවයාට වන්දනාමාන කරනවා කියන එක නෙමෙයි. ඒක ඇත්තටම වැඳීමක් නෙමෙයි. ඒක ගරු කිරීමක්. මොකද අපේ රටේ මම දැකලා තියෙන සමහර තැන්වල ඒක වැරදි අදහස් එහෙම යන නිසා මම ඒකයි ඒ කතාව කියන්න ගියේ. කෙම් ක්‍රම සහ ජ්‍යොතිෂය ගත්තාම ඇත්තටම ජ්‍යොතිෂය කියන්නේ වෙනම මගක යන දෙයක්. නමුත් කෙම් ක්‍රම කියන දේවල් හරි වැදගත් වෙනවා. නමුත් මේ නූතන සමාජයේ හැමදේම විද්‍යාත්මකව බලන්න සූදානම් වෙච්ච පිරිසක් හැදෙලා ඉන්නවා. මේ පිරිස හිතාගෙන ඉන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් අර සරල පරීක්ෂණ වලින් මේ බොහෝ දේවල් පරීක්ෂා කරන්න පුළුවන් කියලා. පරීක්ෂණ සහ පරීක්ෂණ අමතක කරගත්ත නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙලා තියෙන්නේ. ඒ නිසා මේ කෙම් ක්‍රම මේ වගේ දේවල් ටිකෙන් ටික අභාවයට යන්න පටන් අරගෙන තියෙනවා. ඇත්තම කාරණේ තමයි
මේ අපි ගාව තියෙන කේම් ක්‍රම එහෙම නැතිනම් මේ නැකත් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම අපි මේ තා පරීක්ෂා නොකරපු දැනුම. මේ දැනුම පරීක්ෂා කරලා බලලා හරිද වැරදිද කියලා අපි පරිශනාත්මකව තහවුරු කළා නැහැ. ඒ නිසා අපි කාටවත් මේවා වැරදි මේවා ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි යම් කෙනෙකුට පුළුවන් මේ දේවල් පරීක්ෂණාත්මකව කරලා බලලා මේවා හරිද වැරදිද තමන්ට ගැලපෙනවා නම් හරි කියන සහතිකය දෙන්න පුළුවන්. හැබැයි නොගැලපෙනවා කියන සහතිකය දෙන්න යනවා නම් ඒක බොහොම භයානකයි. සමහර විට ඔහු කරපු පරීක්ෂණේ වරදින්නත් පුළුවන් නිසා. නිසා කෙම්කම වගේ දේවල් ඇත්තටම මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒවා ප්‍රදේශයත් එක්ක වෙන් වෙනවා. සරල කාරණා කතා කරොත් පොක්පණුව ආවා කිව්වොත් කුඹුරට එහෙම අපේ අය ගිහිල්ලා කතා නොකර අලු ටිකක් ගහනවා. මේකේ විද්‍යාත්මක පසුබිම මම හිතන්නේ මට වඩා හොඳට රන්සිනු මහත්තයා කතා කරાવી. මොකද අපි කරන්නේ මේකක් විතරයි මම කතා කරන්නේ. පොක්පණුව කියලා කියන්නේ මම හිතන විදිහට කොළහ කුලන දලබුවට මේ කොළහ කුලන දලබු හානිය තිබුණොත් එහෙම අපේ ගොවියා මොකද කරන්නේ? දීපාන්තර කතා නොකර ගිහිල්ලා අලු ටිකක් ගහනවා. මේක විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. එතකොට මෙතන චුට්ටක් අර අවිහිංසාවාදයේ කියන එක යනවා කියලා කාට හරි කියන්න පුළුවන්. එතනින් ඔබට යනවා කියලා. ඇත්තටම එතන චේතනාව වෙන්නේ ගොවියාගේ මේ සතාට හානියක් කරන්න නෙමෙයි. ගොවියාගේ අරමුණ වෙන්නේ ගොවිපළ බේරා ගැනීමයි ඒ අවස්ථාවේදී. ඔය මම කතා කරේ එක දෙයක් ගානේ විතරයි. අර තව චුට්ටක් අර සේනාධිර මහත්තයා කියපු කාරණාවලට එකතු කරන්න ඕන කමක් තියෙනවා. සේනාධිර මහත්තයා කිව්ව කාරණේ හරි. වැලිබී වෙන් කරන්න යද්දී අපි ඇත්තටම තෝරගන්නේ අර ටිකක් බූල් ගතිය තියෙන පැනල් වගේ රෙදි කෑල්ලක්. ඒ රෙදි කෑල්ල කිව්ව වගේ ගුලියක් වගේ තියලා පද කරලා ගන්නකොට තමයි ඇලිලා එන්නේ. ඒ කතාව හරි. ඇත්තට මේක මම පැහැදිලි කරපු විදිහ මදි නිසා වෙන්නේ නැති ඒ වගේ අදහසක් යන්නේ නැත්තේ. ඊළඟ කාරණේ තමයි අර ගොවිපළට වී ගහනවා කියන එකේදී නම් අනික් කුඹුරේ වී හිනවා කියන එක ගානේ නම් මට අත්දැකීමක් නැහැ. සහ ජ්‍යොතිෂය අනුව ගත්තොත් එහෙම ජ්‍යොතිෂය කියන්නේ සුබ මොහොතකදී තමයි වී ටිකේ හින්නේ කුඹුර වපුරන්නේ. එතකොට තමන්ගේ කුඹුරට තමයි ජ්‍යොතිෂය අනුව නම් වී ටිකේ හින්න කියලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි කතා කරගෙන ආවේ කෙම්ක්‍රම ගැන. මේ කෙම්ක්‍රම ගැන එකක් විතරක් මම කතා කරා උදාහරණයක් විදිහට අලු ටිකක් ගහනවා වගේ සරල කතාවක්. ඔය ඇරෙන්න කෙම්ක්‍රම විතරක් නෙමෙයි පොඩි යන්ත්‍ර මන්ත්‍ර තල්පත්වල ලියලා කුඹුරේ ගිහිල්ලා වලලන ඒවා මේ වගේ ක්‍රම පවා තියලා තිනෝ ගොවිපළ ආරක්ෂා කරගන්න කුඹුර ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි මම තව එක දෙයක් කතා කරන්න. මේ පහුගිය කාලේ ලොකු කතා බහකට ආවා මේ ජ්‍යොතිෂයේ නැකත් ගැන කතා කරනකොට ගෝවිකරණ කියලා જાතියක්. පහුගිය කාලේ එක්තරා පුජ්‍යලෙක් මම දැක්කා. ගෝවිකරණ ටික පාවිච්චි කරලා ගෝවිලිතක් කියලා එකකුත් මුද්‍රණය කරලා ඒකට ලොකු වෙළඳ පොලක් හදාගන්න උත්සාහ කළා තිබුණා. ඒ නිසා මම හිතුවා අද දවසේ ගෝවිකරණ කියන දේවල් ගැන එහෙම කාගෙන්වත් ඉගෙන ගන්න මිලදී ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ගොවි ජනතාවට දැනගන්න පොඩි ඉඟියක් දෙන්නම්. මට ඔක්කොම ටික මේ වැඩසටහනේ කතා කරන්න බැරි වෙයි. අපි පස්සේ දවසක හරි ගැන කතා කරමු. මෙන්න මෙහෙමයි මේ ගෝවිකරණ ගැන කියලා තියෙන්නේ. මම කවියක් තියෙන පොඩ්ඩක් සඳහන් කරන්නම්. එක සිහ දෙක ඌරු තියවක ගජ කරන දලවක කුකුළු පස දිවි සය එළු කරන සත ගව අට සිහ නව සූකර කරන මෙලෙස දැනගන්න දසවක ගජ කරන 11වක කුකුළු කරණයයි කියන්නේ 12 දිවි කෙලෙස් එළු කරන වන්නේ තුදු සිංහ 15 සූකර වන්නේ පුරට කරන මේ ලෙස දැන කියන්නේ. ඔය ගොවිතැන් වලදී පාවිච්චි කරන්න කියන ගොවිකරණ මම ඉස්සෙල්ලා කතා කරා මොනවද? අර චන්ද්‍රමාස ක්‍රමය ගැන මම කතා කරානේ. මෙන්න මේ චන්ද්‍රමාස ක්‍රමයේදී අර මම කිව්වා පුර පෑලවියෙන් පටන් ගන්නවා. පළවෙනි පිටියට කියන්නේ පෑලවිය. පිටියක් කියන්නේ චන්ද්‍රමාස ක්‍රමයේදී එක චන්ද්‍ර කලාවක්. එතකොට පළවෙනි එකට පෑලවිය. මේ කියන විදිහට පුරපක්ෂයේ පළවෙනි තිතිය එහෙම නැතිනම් පළවෙනි දවසම කියලා අපි හිතමු. ප්‍රථම දවසට අඩුයි මේක. ඒක තමයි සිංහ කරණේ වෙන්නේ. දෙවෙනි එක උරු කරණේ. සිංහ කරණේ වගේ දේවල් වගා කරන්න ගොඩක් හොඳයි කියලා විශ්වාසයක් තියෙනවා. ඇත්තටම ඒක ජ්‍යොතිෂ මට්ටමේ ප්‍රාථමික විශ්වාසයක් විතරයි. සාම්ප්‍රදායික නැකතක් හදනවාට වඩා පහළ මට්ටමේ අවබෝධයක් ගන්න කෙනෙකුට සාමාන්‍යයෙන් මේ ගොවිකරණ කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා මම මේ ජනතාව දැනුවත් වෙන්න ඕන නිසා තමයි මේ මූලික සංකල්පේ ටිකක් විතරක් ඒක ගැන දැනුවත් කරේ.
ඇත්තටම ජ්‍යොතිෂ කාරණා බොහෝමයක් කතා කරන්න තියෙනවා. නමුත් මේ කාල වේලාව අපිට හරස් වෙන නිසා මම මේ පොඩි දේවල් ටිකක් විතරයි මේ මතක් කරගෙන යන්නේ ගොවිය ගැන තිබිච්ච දේවල් ගොවිතැනේදී අපි පාවිච්චි කරපු දේවල්. ඇත්තටම මේ දැන් කෙම් ක්‍රම වගේම තිබුණා නේද අපේ මේ පිරිත් වගේ දේවල් භාවිත කළා නේද? පාලි ගාථා වගේ දේවල් ඒවා කොහොමද යොදාගත්තේ ගොවිතැනට? ඔව් පිරිත් ඒ වගේම පිරිත් පැන්හිින එක ඒ වගේම සමහර ගාථාවල කොටස් විතරක් පාවිච්චි කරන එක මේවා ඇත්තටම තියෙන්නේ කෙම් ක්‍රමත් නෙමෙයි මන්ත්‍ර ශාස්ත්‍රය කියන පැත්තට යනකොට ඇතම් වෙලාවට මම ඒකත් මෙතනදි කියන්නම් මේ මන්ත්‍ර ශාස්ත්‍රය කියන එක ගොඩ නැගිලා තියෙන්නේ ඔය කෙම් ක්‍රම වලටම සම්බන්ධ දේවල් ගොවිතැන් සම්බන්ධ දේවල් එක යද්දී මොකක් හරි සිද්ධියක් ගන්නවා. මෙන්න මේ සිද්ධිය අරගෙන ඉස්සර කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒක සත්‍යක්‍රියාවක් වගේ හරියට. ඒ සිද්ධියේ ආනුභාවයෙන් අදට මගේ කුඹුරට ඇති වුණේ හානිය නැති වෙන්න කියලා කරන ප්‍රාර්ථනයක් වගේ එහෙම නැත්නම් සත්‍යක්‍රියාවක් වගේ වැඩක් තමයි ඔය කියන විදිහ ඔය පිරිත් එහෙම නැත්නම් මන්ත්‍ර වගේ දේවල් පාවිච්චි කරන තැන සිද්ධ වෙන්නේ. ඇත්තටම අපි ඕවා අර අපිට මේවා සංඛ්‍යාන විද්‍යාත්මක පර්යේෂණ කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ විද්‍යාත්මක පර්යේෂණ නම් මේවා හරිද වැරදිද කියලා කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඕක විතරක් නෙමෙයි. තව අපේ රටේ නැති වේගන යන ශාස්ත්‍රයක් තියෙනවා වස් කවි සෙත් කවි කලාව කියලා. අද සෙත් කවි හදන අය ඕන තරම් ඉන්නවා. නමුත් ඒ අය වස් කවි හදන්න දන්නේ නැහැ. ඇත්තටම සෙත් කවියක් හදන්න දන්නවා නම් ඒක නා වස් කවියක් හදන්න දැනගන්න ඕන. කුඹුරකට ගොවිතැනකට කරන්නම දෙයක් නැතිනම් බරපතල හානියක් කරනවා නම් සතුන්ගෙන් අන්න අර කියපු සීමාවල් අභිබවා යන්න ගොවිය සූදානම් වෙනවා. එතකොට ගොවියට මතක් වෙනවා අර අවිහිංසාවාදී කියන එක චුට්ටක් විතර ඈතට යන තැන. එතෙන්දී ගොවියට සිද්ධ වෙනවා මේ වගේ ක්‍රමයක් පාවිච්චි කළා හරි සතුන්ගෙන් වෙන අසීමිත හානිය වළක්ව ගන්න. ඒ තමන්ගේ දරුපවල රැක ගැනීම මේ වගේ දේවල්. එතෙන්දී ඇත්තටම අර සතාට එහෙම නැත්නම් ඒ කරන හානිය නෙමෙයි එතන ප්‍රමුඛතාවයේ දෙන සතාට හානියක් කරන්න කියන එක නෙමෙයි තමන්ගේ කුඹුර බේරා දෙන්න කියන එකට. මේ මෑත ඉතිහාසයේ ගත වෙච්ච වසර 100කට ආසන්න ඉතිහාසයේ තුල මේ වගේ සිද්ධියක් මට මතක් වෙනවා. දඩල්ල මහමුදලින්දාරාමයේ කියලා පවිත්‍රලක් තියෙනවා ගාල්ලේ. මේ පවිත්‍රල වටේටම ඉස්සර කාලේ තිබිලා තියෙන පොල්ගස්. මේ පොල්ගස් වලට හැමදාම වඳුරු ඇවිල්ලා හානි කරනවා. මේක ප්‍රශ්නේ විසඳ ගන්න බැරිලු. පන්සලේ තියෙන උණු ටිකක් බේර ගන්න බැරි වෙනවලු. මේ අවස්ථාවේදී මලවැන්නේ ශ්‍රී කවිදජ කියන හාමුදුරුවන්ට කියලා කවියක් හදවාගෙන කියුවා කියලා අහලා තියෙන පන්සලේ හාමුදුරුව ඇත්තටම කවිය පද නම් මට දැන් මතක නැහැ. ඒ කවිය කියවුණාට පස්සේ වඳුරන්ගෙන් තිබූ කරදරය සම්පූර්ණයෙන් පන්සලේ තුරන් වුණා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ වගේ ක්‍රමත් කුඹුරු ආරක්ෂා කරගන්න ඒ වගේ දේවල් වලට ගොවියට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මේ විෂයන් ආශ්‍රයෙන් කරන්න සිද්ධ වෙච්ච වෙලාවල් නැතුවාම නොවේ. නමුත් මූලික ක්‍රමේ තමයි මේක අවිහිංසාවාදී අනිත් අයට හානි කරන්නේ නැතුව අර කිව්වා වගේ අනිත් අයත් එක්ක සහජීවණයෙන් මේ කතා කරන්නේ පුජ්‍යලය ගැන විතරක් නෙමෙයි ගහකොළ ගැන පරිසරය ගැන මේ හැමදේම බොහොම සහජීවණයෙන් කරගෙන යන්න. වෙන දෙයක් තියන්නේ නෙමෙයි. කුඹුර කපලා ඉවර කළා ගොවිතැන් පාග ගත්තට පස්සේ එකතු වෙන මැඩුවන් ටිකෙන් පවා මේ ගොවියා ප්‍රයෝජන ගත්තා. ඒකත් තනියම Tamanට පරිභෝජනය කරන්න විතරක් නෙමෙයි ඒක අවශ්‍ය කරන සතාට වෙන්න පුළුවන්. ඒක පරිසරයට ඕන විදිහට පාවිච්චි කරන්න අවශ්‍ය කරන පසුබිම ගොවියා නිර්මාණය කරා. ඕනම දේ තමයි මැඩුවන් ටික එහෙම නැත්නම් පිදුරු ටික ගිනි තියලා විනාශ කරන තත්වයට පත්වන ගොවීන් ඒ කාලේ හිටියේ නැහැ. අර කිව්වා වගේ අද කාලේ තමයි ඔය කියන ප්‍රශ්න ටික නිර්මාණය වෙලා තියෙන්නේ. මම දකින්නේ මේ ගොවීන්ගේ වැරද්ද. ඇත්තටම මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවිතැනසෝ අතීතේ හෝ නූතන කියන ප්‍රශ්නේ නෙමෙයි. ගොවියාගේ ආකල්පමය සංවර්ධනයක් ඇති වෙන්න ඕන. අර පරණ ගොවියා ගාව තිබිච්ච වැදගත් ධර පද්ධතිය නූතනයට ඉදිරි පරම්පරාවට මේ අලුත් පරම්පරාවට හරි විදිහට සම්ප්‍රේෂණය නොවීම නිසා සහ විවිධ බලපෑම් නිසා වෙන්න පුළුවන්. ඒක උනේ අනේ නිසා තමයි ගොවියා මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ ගොවියා හදනවා වගේම ගොවියා ආකල්පමේ වශයෙන් වර්ධනය කරන එකත් මේ වගේ වැඩසටහන් වලින් වෙන්න පුළුවන්. විවිධ ක්‍රම වලින් අපිට කරන්න සිද්ධ වේවි ඉස්සරහට නම්
ලස්සන ගොවිතැනක් හොඳ ගොවිතැනක් කරන ගොවියෙක් දකින්න නම්. ඔව් ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා පාරම්පරික ජ්‍යොතිර්වේදී ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා බොහොම ස්තුතියි අද වාඩියේ කතා බහට මේ විදිහට එක්කාසු වීම පිළිබඳව. හරි බොහොම ස්තුතියි. රන්සිලු මහත්මයා දැන් මේ කාරණා එක්ක මට තියෙනවා වර්තමානයේට කොහොමද මේවා ගලපගන්නේ කියන කාරණාව. අපි කොහොමද ඊටාත්ම සාරවත් අපනයන කෘෂිකර්මයන්තයක් වෙනුවෙන් මේ දේවල් යොදාගන්නේ කියන කාරණාව අපි මේ ගීතේ අහලා ඒ ගැන ඔබත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රැතුම් යාමේ ගෑනාමේ ගී නුඹට ඇසේවා සුදු නැනේ කුරහන් යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රැතුම් යාමේ ගෑනාමේ ගී නුඹට සේවා සුදු නැනේ දාගේ සැඳ අඳුරම බැම්මෙන් ගලාවි උන පඳුරේ සෙවන සදනවා කීව කතා රහසේ අලිසිතට නැගෙනවා කුරහන් යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රැතුම් යාමේ ගෑනාමේ ගී නුඹට සේවා සුදු නැනේ මගේ පැලෙහිනෙහිගෙන සිටිනා ලෙස මුදෙව්වි නිදි පැදුරේ සිහින පෙනෙනවා ඈත සිටින නුඹෙනාවෙන් දැස තෙමෙනවා කුරහන් යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රැතුම් යාමේ ගෑනාමේ ගී නුඹට සේවා සුදු නැනේ කුරහන් යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රැතුම් නුඹට සේවා සුදු නැනේ
හැන්දෑවේ 5 පහ වෙලා විනාඩි 45යි. මේ වාඩියේ බොහොම සොඳුරු කතා බහට අද එක්කාසු වනවා. සුළු අපනයන වැවිලි බොහොම සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන රන්සිලු බටවල මහත්මයා. රන්සිලු මහත්මයා අපි මේ කතා බහ කළ කාරණාවල විද්‍යාත්මක පැත්තත් බොහොම අගේ විද්‍යාත්මකව මේ දේවල් ගලපගත්තාම මම හිතන්නේ අපිට වර්තමානයේ හොඳ දෙයකට යොමු වෙන්න පුළුවන් වේවි නේද? මම ඔබට ප්‍රසන්න පොඩි කතාවක් කියන්නම්. රුසියානු විද්‍යාඥයන් පිරිසක් කරපු පර්යේෂණයක ප්‍රතිඵල මේක. ජේම්ස් ටෙග්නර් කියන පුද්ගලයා එක්තරා ආකාරයක විද්‍යාඥයෙක්. ඔහු සිදු කරලා තියෙනවා එක්තරා විදිහක පර්යේෂණයක් මේ රුසියානු කණ්ඩායමත් එක්ක. මොකක්ද? එයා ප්ලාන් කියන ශාක වර්ගය. මේ ශාකේ මල් එන්න හැල්ලු. හැබැයි මේ ජේම්ස් මොකද්ද කරලා තියෙන්නේ? මේ ශාකයට ගිහිල්ලා එයා කියන බොහෝම ආදරෙන් සලකලා අනේ ඔබ මල් පල දරන්න. බොහෝම ආදරණීය සම්බන්ධතාවයක් මේ ශාකයත් එක්ක පවත්වාගෙන තියෙනවා. ඉතින් මේ විද්‍යාඥයෝ පෙන්නනවා සියලුම විද්‍යාත්මක સિદ્ધාන්ත කඩා දවමින් මේ ශාකේ මල් පිපුණා කියලා. ඒ විතරක් නෙවෙයි තවත් විද්‍යාඥයෙක් පෙන්වලා තියෙනවා ජෝන් මේයර් කියන කෙනා. එයා පෙන්නනවා මේ කටහඬට ශාකය හරිම සංවේදී. අපි ශාකයට ආදරණීය බවෙන් කතා කරාම ආදරයෙන් කතා කරාම එයා අපිට ධනාත්මක ප්‍රතිචාර දක්වනවා. ඔබ අහලා ඇති අපේ ගම්වල ඉස්සර කියනවා කටහඬ නැත්තම් සද්ද නැත්තම් මේ ගෙඩියෙන්නේ නැහැ කියලා. පුංචි දරුවෝ ඉන්න තැන්වල ගෙඩියනවා කියලා කියනවා. ඉතින් මේක විද්‍යාත්මක සත්‍යයක්. ඒ විතරක් නෙවෙයි ලංකා විද්‍යාඥයෙක් පෙන්වුවා මහාචාර්ය තෙන්නකෝන් කියලා. එතුමා පෙන්වුවා ශාකයට දකුණ සහ වම කියනක තීරුම් ගන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ශාක කියන්නේ ගස්වැල් කියන්නේ අපේ හදවතට අපේ වචනයට සංවේදී දෙයක්. එය ප්‍රාණය සහිත දෙයක්. අපේ විද්‍යාවේදී කියනවා ඇත්තටම ස්වයං චිරස්ථායීතාවය සහ අනවරත අවස්ථා පාලනය පවත්වා ගත හැකි ඕනෑම දෙයක් ජීවියෙක් කියලා. දෙයක් බර වචන දෙකක්. ඒ කියන්නේ එයාට පුළුවන් අභ්‍යන්තරය Tamanට ඕන ආකාරයට සකස් කරගන්න. right? ඒ අනුව ශාකය කියන්නේ අපි වගේම ජීවියෙක් එකම දේ. එයාට සංචරණය කිරීමේ සීමා සහිත බවක් තියෙනවා. එයා ප්‍රජනනය කරනවා, ආහාර ගන්නවා, ආහාර සකස් කරගන්නවා. එහෙම ගත්තාම එතකොට ශාකය කියන්නේ ජීවියෙක්. හැබැයි මේ ජීවියට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අපි හිතන්නේ ප්‍රතිචාර දක්වනවා කියලා. එනම් අපේ ධනාත්මක ප්‍රතිචාර වලට එයත් ධනාත්මකයි. මෙය විද්‍යාත්මකව පෙන්වපු කරුණු කාරණයක්. දැන් මේ ඉන්දික මහත්මයා මතක් කරපු සියලුම කරුණු කාරණාවල තියෙන්නේ ඒ સિદ્ધාන්තය. අපේ පැරැන්නෝ වැඩගත්ත මෙන්න මේ කාරණයෙන්. අපි අපේ ගහට කොට අපි ආදරය කරා. බෞද්ධ ආගමෙන් අපිට ආපු අවිහිංසා සංකල්පය අපි ක්‍රියාත්මක කරා. අපි ගහට ආදරය කරා. අපි ගිහින් කිව්වේ නෑ මට උඹේ උප්පරම පළදාව දීපන්. ඔය හදන දේ අපි ඉස්සර කියන්නේ අනේ ගහටත් මලක් තියරෙන්න ගහටත් ගෙඩියක් තියරෙන්න කියලා. මොකද්ද ඒ තමයි ඒකත් එක්ක තියෙන සම්බන්ධය. ඒ තමයි අපේ ආදරය. ඇයි මේ ගස්වැල් ගෙඩි හදන්නේ? අපිට කන්න නෙවෙයිනේ. ගස්වැල් ගෙඩි හදන්නේ ඊළඟ පරම්පරාව පවත්වාගෙන යන්න. අපි ගහකින් මල් ටිකක් කැඩුවත් මේ ගහේ කොටසක මල් ටිකක් ඉතුරු කරනවානේ. ඉතුරු කරන්නේ මොකද්ද? ඊළඟ පරම්පරාව පවත්වාගෙන යන්න. ඒ කියන්නේ අපි කියනවා ඔබත් ජීවත් වෙන්න මමත් ජීවත් වෙන්නම් කියලා. ඕක තමයි අපේ සංකල්පය. අපේ කෘෂිකර්මයේ පදනම වුණේ. ඒක පස්සේ කාලෙදී නැති වෙලා ගහ පිටින් උදුරා ගන්න කෘෂිකර්මයක් අපිට ආවා. ඒක වෙනම කාරණයක්. හැබැයි මම කියන්න හදන්නේ මේ සීලම කරුණු කාරණාවල විද්‍යාත්මක පදනමක් තියෙනවා. විද්‍යාත්මක පදනමක් තියෙනවා. අපිට බැලු බැලමට පේනවා හිතෙනවා මේ ගස්වැල් වලට ගිහිල්ලා කතා කරන්නේ මොන විහිළුවක්ද කියලා. හැබැයි මේ විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්නනවා ඒ අදහස් හෝමාරුව තුලින් අනිවාර්යයෙන්ම ඒ ගහ ධනාත්මක ප්‍රතිචාර දක්වනවා කියලා. එතකොට මේ අපේ ඔය කියන සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයත් මේ නවීන විද්‍යාවේ නවීන කෘෂිකර්මාන්තයත් දෙක කොහොමද ගලපගන්නේ වර්තමාන කෘෂිකර්මාන්තයක් සඳහා? අන්න ඒක තමයි අතිශයම වැදගත්. අපේ මේ වැඩසටහන අද අපි ප්‍රචාරය කිරීමේ අරමුණත් අතීතය වර්තමානය හා මුසු කරලා අනාගතයට ප්‍රක්ෂේපණය කරන්නේ කොහොමද? අපිට අතීතයත් එක්කම ජීවත් වෙන්න බෑ ප්‍රසන්න. අපිට බෑ නැවත වතාවක් ගිහිල්ලා පරණ කෘෂිකර්මාන්තයට යන්න. අපිට බෑ ගිහිල්ලා අර කිව්වත් වගේ ඔබට පුළුවන් ද අත්තමක් කරන්න යන්න. ඔබට මේ රැකියාවත් එක්ක අත්තම් ක්‍රමයට යන්න බෑ. හැබැයි ඔය සමහර සංකල්ප තියෙනවා අපිට තවදුරටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ තුල ඇති මානසික භාවය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ කෘෂිකර්මයේ දැන් මානසික නෑ. ඒ මානසිකත්වයෙන් ඉක්මවා ගිහලා අමානුෂික වෙලා අපේ ඉන්දික මහත්මයා කිව්ව කතාව ඇත්ත. අර තිබ්බ හර පද්ධතියින් නැති වෙලා ගිහිල්ලා. හැබැයි ඒ හර පද්ධතියින් ටික වර්තමානයට යම් ආකාරයකට ගේන්න පුළුවන්. අපි ඒක හොයාගෙන යන්න ඕනේ. මේ අපේ සිස්ටම් එකට ඒක ගේන්න ඕනේ. අපේ ගොවියාව එතෙන්ට ගෙනියන්න ඕනේ.
එතෙන්ට ගිනිච්චාම අපි අපේ අතීත දේවල් යම් ආකාරයකට වර්තමානයට ගෙනාව වෙනවා. ඒකම විද්‍යාව හා තාක්ෂණය තුලින් කරුණු කාරණා ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඊයේ කතා කරා මගේ මිතුරියක් එක්ක ඇත්තට. මොකද මට අවශ්‍යතාවයක් තිබ්බා තවත් ඉදිරි වැඩසටහන සඳහා සම්පත්දායකෙක් හොයාගන්න. මම මේ අධේක ගැන කිව්වහම ඇය කිව්වා අනේ අයියේ ඔය පරණ දේවල් හොයන්න නැතුව බැරිද අලුත් දෙයක් හොයන්න කියලා. මොකද ඇය ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියක් කරලා ඉල බොහොම විද්‍යාත්මක කරුණුත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් ඒ කියන කාරණේ හරි. අපි විද්‍යාත්මක අලුත් තාක්ෂණය නව තාක්ෂණය හොයා ගන්න ඕනේ. හැබැයි මේ නව තාක්ෂණයත් එක්ක අපේ මේ පරණ දේවල් එක්කව කරොත් ගැබ්බර වුණොත් අලුත් දේ සහ පරණ දේ හැදෙනවා අලුත් එකක්. නව තාක්ෂණයක් අවශ්‍යයි කියන එක මේ ඈතම ඉතිහාසයට ගියත් තිබුණානේ. දැන් මුලින්ම මේ සීසාපු නගුලේ යකඩ තිබ්බේ නෑනේ. හැබැයි පස්සේ ඒකට යකඩ එකතු කළා. යකඩ ආවා. ඉතින් අපි කියන්නේ ඉදිරියට යා යුතුයි. හැබැයි අර පරණ දේත් මේකට මුසු කරගත්තාම නිර්මාණය වෙන්නේ අලුත් දෙයක්. නැත්නම් අපිට වෙන්නේ එක්තරා ආකාරයේ කඩේ යෑමක්නේ. කවුරු හරි කොහේ හරි රටක මොකක් හරි හොයාගත්තාම අපි ඒක සල්ලි දීලා මිලදී ගන්නවා. ඉතින් අපේ වචනෙන් කිව්වොත් පොඩි කඩේ යෑමක්. ඉතින් අපි එහෙම යන්නේ නැතුව අපිට පුළුවන් ඒ නිර්මාණය අපේ දේත් එක්ක මුසු කරලා අලුත් දෙයකට යන්න. එතකොට ඒක පරණ දේත් නෙවෙයි අලුත් දේත් තුන නව නිර්මාණයක්. ඒ නිර්මාණය අපිට පුළුවන් මාකට් කරන්න. ලෑම් මාස්ටර් හොයාගත්තෙත් ලංකාවේ කෙනෙක් නේ. ඉතින් ඇත්තටම කියනම් වර්තමාන චීන ජන සමාජය කරන්නේ මේ වැඩේ. ඔවුන් මොඩර්න් ටෙක්නොලොජි කියන එක ගොඩක් වෙලාවට වෙනස් කරලා අලුත් මාකට් හොයාගෙන යනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මේ අලුත් මාකට් එකක් අපි කියන නිෂ් මාකට් එකක් කියලා හොයාගෙන යන්න. හැබැයි මේ කරන්න නම් අපේ තියෙන පරණ සංකල්පත් අලුත් ඒවත් එක්ක එක්කහුව කරලා ඉදිරියට යා යුතුමයි. එහෙම නැත්නම් අපිත් හැදුවොත් මම මේ කියන්නේ මුළු සමස්ත සමාජයම මේ ක්‍රියාවට යන්න ඕන කියලා. එතනට යන්න බෑ හැමෝටම. මොකද අපිට අවශ්‍ය ආහාර සහ අපේ අවශ්‍යතාව විශ් ප්‍රමාණය වැඩි. අපේ ජනගහනයට සාපේක්ෂව අපිට එතනට යන්න බෑ. හැබැයි ඒ යන අතරේ යම් යම් ජන කොටස් වලට යම් යම් සමාජ වලට යම් යම් කණ්ඩායම් වලට පුළුවන් මේ ක්‍රියාවලිය කරන්න. උදාහරණයක් වශයෙන් අපි කතා කරා අපේ ආචාර්ය සෙනරත්නන් කතා කරා බයෝඩයිනමික්ස් ජෛව ගතික කෘෂිකර්මය කියලා. ඒතකොට සමහර අපේ ගොවි කණ්ඩායම් වලට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක කරොත් ජාත්‍යන්තරයේ සඳහා විශාල මාකට් එකක් තියෙනවා. නිෂ් මාකට් එකක් තියෙනවා. ඉතින් ඒක අපිට හොයාගෙන යන්න පුළුවන්. අපේ තරුණයන්ට මොඩර්න් ටෙක්නොලොජි හොයන කට්ටියට අලුත් සංකල්ප හොයන කට්ටියට මේවා හොඳ අදහස්. අරගලේ තියෙන එතන. ඔව් මේ තමයි මේ සබෑලසම ලංකාවට විදේශ විනිමය උපයලා දෙන්න පුළුවන් කෘෂිකර්මාන්තයෙන් ඒ සඳහා පාරවල් ඕන තරම් තියෙනවා. ඒ පාරවල් හරියට හොයාගෙන ඒ පාරේ ගියොත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න අමාරු වෙන එකක් නෑ මේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තයේ නිසි ලෙස යොදාගෙන නේද? ඔබට මම උදාහරණයක් කියන්න. මීට අවුරුදු 20කට කලින් මුහුණුපත කියලා කිව්වොත් ඔබ මොකද හිතන්නේ? ඔබට විහිළුවක්නේ. හැබැයි සකබක්ට කල්පනා වුණානේ මුහුණුපතක් ගැන මේ විදිහේ සම්බන්ධතා ජාලයක් හදුවොත් මොකද වෙන්නේ කියලා. දැන් ඔබ මේක පිරිමදින වාරයක් පාසා ඇමරිකාවේ ඉන්න පුජ්‍යලයකට සල්ලි යනවා පෙන්. ඔහු ක්‍රමයක් හදාගත්තා. ඔවුන්ට සල්ලි ස්ථිරවම හම්බෙන ක්‍රමයක්. හරි. ඉතින් මම කියන්නේ අන්න ඒ වගේ මේ අපේ පරණ සංකල්ප අලුත් දේවල් එක්කහුව කරලා අපි අලුත් නැති පරණ නැති වෙනස් මඟකටම යා යුතුයි. ඒ ක්‍රමය හොයාගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ගිහිල්ලා එක තැනකින් නැවතිලා ආපහු හැරලා බලන්න. එතකොට සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒ හින්දා මේ මම යෝජනා කරන්නේ අපේ තරුණයන් විතරක් නෙවෙයි අපේ වැඩිහිටියන් විශ්වවිද්‍යාල ආචාර්යවරු නව පරිශ්‍රකයන් ඔබ වැනි සංනිවේදකයන් මේ සියලු දෙනාම එක්කහුව වෙලා මේ පරණ දේ ඇදලා ගන්න ඕනේ. පරණ දේ අපිට එක්ස්ට්‍රැක්ට් එක අපි කියන නිස්සාරණයක් විදිහට අරගෙන ඒක යහපත් දේ අරගෙන අලුත් දේවල් එක්ක අපි මුහු කර ගන්න ඕනේ. ඉතින් එහෙම ඒ වගේ මුහු කරන්න පුළුවන් හොඳම තමයි මේ මාධ්‍ය. මාධ්‍යයේදී ඒවා සාකච්ඡාවට භාජනය විය යුතුයි. ඒවා තර්කයට භාජනය විය යුතුයි. අපි ඒවා කෑලි කපල විච්ඡේදනය කරලා හොඳ නරක විග්‍රහ කළ යුතුයි. ඒ විග්‍රහ කළා අලුත් දෙයක් නිර්මාණය කළ යුතුයි. ඔය අතර ඉන්නවා පොඩි නහයට නාහන වැඩ කරන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ අයට හොඳ අවස්ථාවක්. එහෙම නාහයට නාහන වැඩක් කරොත් තමයි අලුත් දෙයක් බිහි වෙන්නේ. ඕනම ව්‍යාපාරිකයෙක් කියන්නේ සාර්ථක වෙච්ච නාහයට නාහන වැඩක් කරපු කෙනෙක්. ඒ නිසා අපි මේ තරුණයන්ට කියන්නේ ඔන්න නාහයට නාහන වැඩක් කරනවා නම් මෙන්න අලුත් සංකල්ප ක්‍රියාත්මක වෙන්න. ඔබට උදව් කරන්න අපි අපේ අමාත්‍යාංශය අපේ දෙපාර්තමේන්තුව ඉන්නවා. ඒ වගේ දේවල් උදව් කරන්න. ඉතින් අලුත් ගමනක් යන්න. මොකද මේ රට වෙනස් කළ යුත්තේ අපිමයි. කවුරුත් වෙලා වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරත් වෙනස් කරන්නේ උන්ගේ උමනාවට. ඒ නිසා අප විසින්ම නැගී සිටිය යුතු කාලය කියන දේ ඒ සඳහා මේ අලුත් සංකල්ප අලුත් අදහස් අරගෙන රට ගොඩ නැගියුවේ නැත්නම් තවත් අවුරුදු 74ක් යනකනුත් අපිට සිද්ධ වෙන්නේ
මේ කිව්ව කාරණා එක්ක කාට හරි බැන බැන ඉන්න. ඔව් සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහයෙන් ඔබට සමීප කළ වාඩියෙන් ඉතින් අදට අපිට සමගන්න වෙලාව කිට්ටු වෙනවා. බොහොම ස්තුතියි සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන රන්සිලු වටවල මහත්මයාණනි ඔබ එක්ක මේ ගෙවුණු කතාබහ හරිම අර්ථවත් වුණා. ඒ වගේම ඉන්දික බෙන්තර විතානගේ මහත්මයා පාරම්පරික ජ්‍යොතිර්වේදීතුමන් ඒ වගේම අපට යන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක සෙනවිරත්න මහත්මයා මේ අද වාඩියේ තවත් අර්ථවත් කළා. වැඩසටහන් සහාය සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී නුරංග ගුණරත්න ඒ වගේම අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ ශාමේන්ද්‍ර විජේසූරිය සම්බන්ධීකරණය ඒ වගේම අපේ පන්සිලු මේ තාමත්ම ආකර්ශනීය ලෙස ඔබට වැඩසටහන සමීප කරන්නට ලොකු සහායක් ලබා දුන්නා නිෂ්පාදන සහයෙන්. නිෂ්පාදක ඩිලාන් සමීර කොඩිකාර මම ඔබේ හිතවත් ප්‍රසන්න චන්දන බණ්ඩාර. ඔබට සුවදායි සන්ධ්‍යාවක්.